ප්‍රවේණියේ පද නැත්නම් ප්‍රවේණියේ වාග්මාලාව සම්පත්පතේ තියෙන වාග්මාලාව කියලා ඕම් ටිකක් වෙලා යන කොටසක් හරියටම මේ පද ටික ගන්න. මොකද ව්‍යුහගත කෙලින්ම අහන්න පුළුවන් ව්‍යුහගත අහන්න පුළුවන් මේ වගේ. හරිද? පුළුවන් තරම් සම්පත් පොතට ගලපලා ඔයාලට තවත් ලේසි කරලා නෝට් හදාගෙන ඒ වගේ මේ උගන්වන්නේ එන්න හරියට අල්ලගන්න. ඔන්න ප්‍රවේණියේ පද පළවෙනිම කතා කරන මාතෘකාව තමයි ලක්ෂණය. එහෙනම් මොකද්ද මේ ලක්ෂණය කියන්නේ? මොකද්ද මේ ලක්ෂණය කියන්නේ? හරිද? කොහොම හරියට මම ඉතත් කිව්වා උගන්වනකොට අංක 1 තේරුම් ගන්න අංක 2 මතක තියාගන්න. එහෙනම් මොකද්ද ලක්ෂණය කියන්නේ? මෙන්න මේ ගහණයක ඒකයිකයින් තුල පවතින වෙනස් වන ප්‍රවේණික ලක්ෂණයක් ලක්ෂණය කියලා ප්‍රවේණි විද්‍යාවේදී හඳුන්වනවා. මොකක්ද ඒ කිව්වේ? ගහණයක ඔයාලා දන්නවා ගහණයක් කිව්වහම හරිද? ගහණයක් කිව්වම අදහස තියෙනවා ඔය ගහණයක ඒකයිකයින් තුල පවතින මිනිස් ගහණයක් ගන්න. එහෙම නැත්නම් අර ගෙවතු මේෂාකේ ගහණයක් ගන්න. ඕම් ඔය ගහණේ එක සමාජිකයන් තුල ඒකයිකයින් තුල පවතින වෙනස් වන ආවේනික ලක්ෂණයක්. එතකොට එක එක්කෙනාගෙන් එක වෙනස් වෙනවා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට යනවා. වෙනස් වන ආවේනික ලක්ෂණයක් තමයි මේ ප්‍රවේණි විද්‍යාවේදී ලක්ෂණය කියන පදයෙන් හඳුන්වන්නේ. හරිද? මේ ලෙවල් ළමයි මේ විෂය කරුණු නිකන් සීනි බෝල වගේ කතා කරන්න බෑ. හරියට හරිද ගැඹුරු තැන් පැහැදිලි කරලා මන් දෙනවා. ඔයාලා තේරුම් ගන්න මතක තියාගන්න. එහෙනම් ලක්ෂණය කියන්නේ මොකක්ද? ඕම් මම ගත්ත පළවෙනි වචන ගොඩාක් කතා කරනවා. හරිද? පහුවෙන කොට වලට තේරෙයි පොඩි රටාවකුත් තියෙනවා කියලා. මේවා මගාරින්න බෑ. හරියට කතා කරන්න ඕන. මේවා පැත්තකින් තියලා වෙන බයිලා කතා කරලා වැඩක් නැහැ. මොකද්ද ලක්ෂණය කියන්නේ? නම් ගහණයක ඒකයිකයින් තුල පවතින වෙනස් වන ආවේනික ලක්ෂණයක් ලක්ෂණය කියලා හඳුන්වනවා. එහෙනම් මේ ප්‍රවේණි විද්‍යාවේ කියන මේ ලක්ෂණ හරිද ජනකයින්ගෙන් ජනිතයින්ට සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. ජනකයින්ගෙන් ජනිතයින්ට සම්ප්‍රේෂණය වෙන්න ඕනේ මේ කියන ලක්ෂණ. ලියමු පළවෙනි කරුණේ නම් පළවෙනි කරුණ මාතෘකාව ලියාගත්ත ලක්ෂණය. පළවෙනි කරුණ ගහණයක ඒකයිකයින් තුල පවතින ගහණයක ඒකයිකයින් තුල පවතින වෙනස් වන ආවේනික ලක්ෂණයක් ඕනනම් අර 66 යනුන මේ ක්‍රමය ඇතුලේ ලක්ෂණය ලෙස ප්‍රවේණි විද්‍යාවේදී හඳුන්වා දෙනු ලැබේ. ලක්ෂණය ලෙස ප්‍රවේණි විද්‍යාවේදී හඳුන්වා දෙනු ලැබේ. කොහොමද? දැන් ඔය එක කරුණ තුල හරියට පාඩම් කරන ළමයෙකුට පොයින්ට්ස් කොච්චරක් ගන්න තියෙනවද? ගාහණයක වෙන්න ඕනේ, ඒකයිකයින් තුල වෙන්න ඕනේ. මේක වෙනස් වෙන්න ඕනේ එක එක්කෙනාගෙන් ප්‍රවේණිගත වෙන්න ඕනේ. කොහොම හරියට පාඩම් කරනවා කියන්නේ ඔකයි. එහෙනම් ඊළඟ කරන මෙම ලක්ෂණ ජනකයින්ගෙන් ජනිතයින්ට සම්ප්‍රේෂණය වේ. ගමන් කරන්න ඕනේ. සම්ප්‍රේෂණය වේ. ඔන්න සම්පත් පොතේ තියෙන උදාහරණ වලට ගියොත්. සම්පත් පොතේ කියනවා හරිද ගහණයක ඒකයිකයින් තුල ඇස්වල වර්ණය ඕන ලක්ෂණය තමයි නම් ඇස්වල වර්ණය දුඹුරු කොළ හෝ නිල්. හරිද? දුඹුරු පාටට එහෙම නැත්නම් හරිද නිල් පාටට හුරු නැත්නම් කොළ පාටට හුරු. තව එකක් තමයි මිනිස් ගහණයක ඒකයිකයින් තුල කෙස්වල වර්ණය. ඔන්න තව ලක්ෂණයක්.
මිනිස් ගහණයක ඒකයිකයින් තුල කෙස්වල වර්ණය. හරිද? දුඹුරු කළු හෝ තම. දුඹුරු පාට වෙන්න පුළුවන්. ආසියානු රටවල අපේ වගේ රටවල කළු පාට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා දන්නවා ওই පෙරදිග රටවල වගේ හරිද? තඹ වෙන්න පුළුවන්. වෙස්ටර්න් රටවල වගේ තඹ වෙන්න පුළුවන්. එහෙනම් ඕම් උදාහරණ ලියා ගන්න. පළවෙනි උදාහරණේ නම් ගහණයක ඒකයිකයින් තුල. ගහණයක ඒකයිකයින් තුල ඇස්වල වර්ණය. ගහණයක ඒකයිකයින් තුල ඇස්වල වර්ණය දුඹුරු කොළ හෝ නිල්. දුඹුරු කොළ හෝ නිල්. තව එකක් බලන්න. මිනිස් ගහණයක ඒකයිකයින් තුල. මිනිස් ගහණයක ඒකයිකයින් තුල කෙස්වල වර්ණය. කොණ්ඩේ. කෙස්වල වර්ණය. කෙස්වල වර්ණය දුඹුරු කළු හෝ තඹ. දුඹුරු කළු හෝ තඹ. තව කරනම් මම කියන්නම්. මොන් හරියට තේරුම් ගන්න. මෙන්න මේ ලක්ෂණය කියන එක ජීවියෙකුගේ නිරීක්ෂණය කර හැකි ලක්ෂණ. ජීවියෙකුගේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ අපි රූපානුදර්ශ කියලා හඳුන්වනවා. නිරීක්ෂණය කරන්න පුළුවන් කිව්වහම බාහිරින්ම නිරීක්ෂණය කරන්න ඕනේ නැහැ. හඳුන ගන්නයි ඕනේ. එහෙනම් ජීවියෙකුගේ නිරීක්ෂණය කරන්න පුළුවන් මේ විදිහේ ලක්ෂණයක් අපි හඳුන්වනවා රූපානුදර්ශය. මම රූපානුදර්ශය වෙනම නම් කතා කරනවා. මෙතෙන්ට ඒක අරන් ලියා ගන්න. ජීවියෙකුගේ නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ. නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ ඕන් අර කමායතුලේ ඕනනම් රූපානුදර්ශ ලෙස හැඳින්වේ. රූපානුදර්ශ ලෙස හැඳින්වේ. රූපානුදර්ශ ලෙස හැඳින්වේ. අග්ගාලෝ ටික බලා ගන්න. ඕම් හරියට ගන්න, හරියට පාඩම ගන්න. මොකද්ද ලක්ෂණය කියන්නේ? අග්ගාල එක සැරයක් බලා ගන්න. හරි. හරි නේද? එහෙනම් ඊළඟට අංක 2 මම මාතෘකාව ගන්නවා පරස්පර ලක්ෂණ. පරස්පර ලක්ෂණ ඔන්න ලක්ෂණ කියන එක ඉස්සරහ තව වචනයක් ආව පරස්පර. මොනවද පරස්පර ලක්ෂණ කියලා කියන්නේ? හරිද ඉතින් දැන් ඔයාලා ලක්ෂණයක් කියන එක තේරුම් ගත්තා. පරස්පර ලක්ෂණ කියලා කියන්නේ ජීවීන් සතු පරස්පර රූපානුදර්ශ සහිත. ජීවීන් සතු පරස්පර රූපානුදර්ශ සහිත ලක්ෂණ අපි හඳුන්වනවා පරස්පර ලක්ෂණ කියලා. එහෙනම් මෙන්ඩල් හරිද? මෙන්ඩල් එයාගේ පරීක්ෂණ වලට භාවිතා කළේ මෑෂාක සතු මේ කියන පරස්පර ලක්ෂණ. බලන්න ඕනතරම් දැන් ගන්නවා උදාහරණයක් නම් එකක් තමයි මෑෂාකවල කඳේ දිග. ඕම් ඔය ලක්ෂණේ ඇයි පරස්පර ලක්ෂණයක් කියන්නේ? ස්වරූප දෙකයි උසයි නම් උසයි මිටි නම් මිටි. තව එකක් මෑෂාකවල පුෂ්පවල වර්ණය. ඔක පරස්පර ලක්ෂණයක්. මොකද හරිද දම් නම් දම් පාටයි සුදු නම් සුදු පාටයි. ඕම් පරස්පර ලක්ෂණ. මේ වචන ටික හරිය පිළිවෙලට මේ යන්නේ. සම්පත් පොතේ නිකන් කලවමේ දාලා තියෙන ටිකක් ළමයිට තේරුම් ගන්න අමාරු ටිකක් මම ඊට වඩා පිළිවෙලට හදලා දෙනවා. එහෙනම් මාතෘකාව පරස්පර ලක්ෂණ ලියමු පළවෙනි කරන ජීවීන් සතු පරස්පර රූපානුදර්ශ ආකාර දෙකක් සහිත ලක්ෂණ.
පරස්පර රූපානුදර්ශ ආකාර දෙකක් සහිත ලක්ෂණ අර කම ඇතුලේ ඕනනම් 66 යනුන මේකම ඇතුලේ පරස්පර ලක්ෂණ ලෙස හැඳින්වේ. පරස්පර ලක්ෂණ ලෙස හැඳින්වේ. ඊළඟ කරුණ මෙන්ඩල් විසින් අධ්‍යයනය කරන ලද්දේ මේෂාක සතු මෙවැනි පරස්පර ලක්ෂණයන් වේ. මේෂාක සතු මෙවැනි පරස්පර ලක්ෂණයන් වේ. එනම් පල්ලෙන් උදාහරණ කඳේ දිග පොඩි ඉරි කැලක් ගැහුවා උස මිටි. තව එකක් ඕනනම් පුෂ්පවල වර්ණය පොඩි ඉරි කැලක් ගැහුවා දම් සුදු. ඔවුන් පළවෙනි පද දෙක හරියට තේරුම් ගත්තා නේද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද සබ්ජෙක්ට් එක හරියට වැඩ කරන්නේ, කොහොමද විභාගයට ලෑස්ති වෙන්නේ කියලා. ඔන්න එනම් ලක්ෂණය කියලා මාතෘකාවක් ගත්තා, පරස්පර ලක්ෂණය කියලා මාතෘකාවක් ගත්තා. හරි. අංක 3 මම කතා කරන්නම් නුමුහුම්. ඔන්න අපිට හම්බුණු වචනයක් ඒකාංගී ප්‍රවේණී ගැන කතා කරනකොට හම්බුණා. හරියටම මොකද්ද මේ නුමුහුම් කියන්නේ? මේකට ඕනනම් විභාගයේදී අපෙන් අහන තව වචන දෙකක් තියෙනවා. තව එකක් තමයි ඕනනම් සත්‍යාවිජනන. අරන් පිළිවෙල ලියාගන්න සත්‍යාවිජනන. තව එකක් තමයි යල ඉරක් හරි වරහණක් හරි දාලා අනුකූලව අභිජනනය කරන. ඔව් නුමුහුම් කිව්වත් එකයි සත්‍යාවිජනන කිව්වත් එකයි අනුකූලව අභිජනනය කරන කිව්වත් එකයි. හරි. ඔන්න මොකක්ද මේ නුමුහුම් කියන්නේ? මම පළවෙනි කරුණ සරල ලකුණක් දැම්ම, පොඩි ප්‍රශ්නාර්ථයක් දැම්මා. මම මේ කරුණෙන් නුමුහුම් එක හරියටම පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි විභාගෙට මේ වාක්‍යය ලියන්න එපා. මම ඊළඟට රිසෝස් ගෲප් එකට අදාළව නුමුහුම් කියන්නේ මොකක්ද කියලා මම මේකෙන් තේරුම් ගන්න. සරලව කිව්වොත් මුහුම් වෙලා නැහැ. මම එදත් පැහැදිලි කළා. අර නිකන් දූපතක අපි හිතුවොත් උසමෑෂාක තියනවා නම් හරිද පිටින් ඒකට පරාගෙන්නේ නැත්නම් ඒ දූපතට හරිද දිගින් දිගටම පරම්පරාවල උසමෑෂාකමයි අන්න නුමුහුම්. එහෙනම් ඕක කොහොමද හරියටම කිව්වොත් මෙහෙමයි. එකිනෙකා අතර අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ එකිනෙකා අතර අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනිතයින් බිහි කරන ජීවීන් නුමුහුම් ලෙස හැඳින්වේ. එකපාරට ඔයාලට පැහැදිලි වුණේ නැහැ. එකිනෙකා අතර අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනිතයින් බිහි කරන ජීවීන් අපි හඳුන්වනවා නුමුහුම් කියලා. මම පැහැදිලි කරන්න. මෙන්න උසමෑ ශාකයක් තියෙනවා. ඔන්න උසමෑ ශාකයක් එක්කලම අන්තරාභිජනනය කරනවා, හරිද ප්‍රජනනය කරනවා, සංසේචනය වෙනවන එකක්. මේ අන්තරාභිජනන ක්‍රියාවලියෙන් පරම්පරා විදිහට අපිට ලැබෙන්නේ උසමෑ ශාකමයි. ඔන්න මම නුමුහුම් කිව්ව එක මෙහෙමයි කිව්වේ. එකිනෙකා සමග අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනකයින් උසයිනේ. ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන
ජනිතයින් බිහි කරන එහෙනම් ජනිතයින් උසයි. මෙයාලත් ජනකයින්ගේ ලක්ෂණ පෙන්නනවා. එකිනෙකා සමග අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනිතයින් බිහි කරන ජීවීන් ආයාපසට යනවා. මේ ජනිතයින් බිහි කරන ජීවීන් අපි හඳුන්වනවා නුමුහුම් කියලා. දැන් වැඩේ පැහැදිලිද? මේ මෙතර දෙවනි පරම්පරාවේ උස කිසියම් අනුපාතයකට මිටිත් හිටියනම් තුනට එක හරි ඕන එකක්. හරිද? දෙවනි පරම්පරාවේ මේ ඊළඟ පරම්පරාවේ උස මිටි කියන ලක්ෂණ දෙකම හිටියනම් මම ඔය කිව්ව අර්ථ දැක්වීම වළංගුද? වැලිද්ද? නෑ. මම කිව්වේ මොකද්ද? එකිනෙකා සමග අන්තරාභිජනනයෙන් ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන. එතකොට ජනිතය උසයි මිටි දෙකම තිබ්බනම් ඒතර ජනකයින්ගේ ලක්ෂණ පෙන්වනවා කියන්න බෑ. එහෙනම් මෙයාලා ඇති වෙන්න බෑ. ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනිතයින් බිහි කරන ජීවීන් ආපස්සට යනවා. බිහි කරන ජීවීන් කියන්නේ මෙයාලා තමයි නුමුහු. ලියා ගන්න පළවෙනි කරන මම ඊළඟට සම්පත් පොතට අදාළව කියන්න. ලියමු එනම් එකිනෙකා අතර අන්තරාභිජනනයේ එකිනෙකා අතර අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනිතයින් බිහි කරන ජීවීන් නුමුහුම් ඕනනම් අර කමාය තුලේ නුමුහුම් ලෙස හැදින්වේ. පුතේ කවුරු හරි මියුට් කරලා නැහැ. පොඩ්ඩක් එක මේ රෙකෝඩින් එකක් ගැටලුවා. කල්පනා ගුණවර්ධන පුතේ ඔයාගේ සවුන්ඩ් මියුට් කරන්න, මයික් එක ඔෆ් කරන්න. හරිද? ඔන්න එහෙනම් දැන් ඔයාලා තේරුම් ගත්තද මොකද නුමුහුම් කියන්නේ කියලා? එකිනෙකා සමග අන්තරාභිජනනයේ ජනකයින්ගේ ලක්ෂණ පෙන්වන ජනිතයින් බිහි කරන ජීවීන් නුමුහුම් කියනවා. මේ කියන නුමුහුම් ජීවී ප්‍රවේණි විද්‍යාත්මකව සලකපුවාම අපි කියනවා එයාලා සමයෝගී. මම දැන් ඉස්සරහට වෙනම වචනේ ගන්නවා සමයෝගී කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දැන් පොඩි අදහසක් තියෙනවා. කැපිටල් T කියලා ලියනවා නම් එයාලා සමයෝගී. හරිද? සමහරට නුමුහුම් මිටි නම් සිම්පල් T ලියන්න. හරිනේද? එහෙනම් ඕම් ඔය විදිහට ප්‍රවේණි විද්‍යාත්මකව සලකපුවාම හරිද මේ නුමුහුම් ජීවීන් සමයෝගී වෙන්න ඕනේ. මම මේ උස කියලා ලිව්වේ මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණියක් කියම නෙමෙයි. ඔයාලට කතාව පැහැදිලි කරන්න. එහෙනම් ඊළඟ කරුණ ප්‍රවේණි විද්‍යාත්මකව සැලකූ විට නුමුහුම් ජීවීන් සමයෝගී වේ. ඊළඟ කරුණ මෙන්ඩල් විසින්
ඔහුගේ පරීක්ෂණ සඳහා මෙන්ඩල් විසින් ඔහුගේ පරීක්ෂණ සඳහා නුමුහුම් අභිජනන ප්‍රභේද යොදා ගන්නා ලදී. නුමුහුම් අභිජනන ප්‍රභේද යොදා ගන්නා ලදී. ඒක තමයි දෙමාපිය ශාකය ලෙස එකම ප්‍රභේදය පමණක් නිපදවමින් පරම්පරා ගණනාවක් ස්වපරාගණය කිරීමෙන් නුමුහුම් ශාක ලබාගෙන ඇත. ඒ මොකක්ද ඒ කිව්වේ? මෙන්ඩල්ට එයාගේ පරීක්ෂණවලට ඕන වුණා නුමුහුම් ශාක. මං අර දූපතක මේ හරිද උසමෑ ශාක විතරක් තියෙනවා නම් එයා දිගින් දිගටම උසමෑ ශාකම බිහි කරමින් නුමුහුම් කතාව යනවා කිව්වනේ. ඒ වුණාට හරිද මෙන්ඩල් ඔන්න එකම ඉඩමක තමයි මේ පරීක්ෂණ කළේ. එතකොට එයාට අර කිව්ව විදිහට හරිද නිදහසේ පරාගණය වෙන්න දිදී නුමුහුම් පෙළක් පවත්වගෙන යන්න බෑ. ඒ හින්දා එයා කලේ ස්වපරාගණයම කළා. ඒ ශාකවල ජන්මානු ඒ ශාකවලම හරිද සංසේචනය වෙන්න දුන්නා පරාගණයෙන් පස්සේ. එහෙනම් ඒකෙන් කොහොමත් ඇති වුණේ නුමුහුම් පෙළක්. බැරි වෙලාවත් පරපරාගණය වුණා නම් උසමෑ ශාක මිටිමෑ ශාකත් එක්කලා එහෙනම් ඊළඟට ලැබෙන්නේ නුමුහුම් ශාක නෙමෙයි. ඒවත් උස වෙයි. හැබැයි ඒකට කැපිටල් T සිම්පල් T කියන අකුරු දෙක වෙනවා. එතකොට ඒක දිගින් දිගටම නුමුහුම් කතාව පවත්වාගෙන යන්න බෑ. ඒ හින්දා මෙන්ඩල් කලේ ස්වපරාගණය කර හරිද නුමුහුම් පරම්පරා පවත්වාගෙන ගියේ ඒක. පැහැදිලි කතාව. ඊළඟ තවත් වචනයක් තියෙනවා නුමුහුම් පෙළ. මේ සම්පත් පොතත් එක්කමයි යන්නේ. පරම්පරා ගණනාවක් ඔස්සේ නුමුහුම් අභිජනන ප්‍රභේද සංසේචනය මගින් සුසංසේචනය මගින් නිපදවන ඒකාකාර පෙළක් අපි හඳුන්වනවා නුමුහුම් පෙළක් කියලා. ඒ කියන්නේ උසමෑ ශාක වලින් ඊළඟත් උසමෑ ශාක ඊළඟට උසමෑ ශාක. එහෙනම් මේක මොකද්ද? නුමුහුම් පෙළක්. ඔන්න නුමුහුම් පෙළ කියන එක. අන්තිම ඊළඟ කරන පරම්පරා ගණනාවක් ඔස්සේ නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය මගින් නිපද වූ ඒකාකාර පෙළ අන්නර තමයි ලියවන්න නුමුහුම් පෙළ ලෙස හැඳින්වේ. ඔන්න වචන තුනක් කිව්වා. ප්‍රවේණී පද තුනක් ගත්තා. ලක්ෂණය, පරස්පර ලක්ෂණ, නුමුහුම්. එක විනාඩියක් අරන් හිතලා බලන්න මේ කිව්ව ඒවා පැහැදිලිද? ඔයාලට මතක හිටියද? ඕම්මය මාතෘකා තුන එකට ගන්නකො. එතකොට ලේසි. ලක්ෂණය, පරස්පර ලක්ෂණ, නුමුහුම්. ගාලා නිකන් හිතලා බලන්න.
හරි. වැඩේ පැහැදිලි නේද? මොනවා හරි ගැටලුවක් තියනවද? පුතේ චෙහාරා ඔව් සර්. පැහැදිලි නේද? ඔව් සර්. දැන් සමහර අය හිතනවා මේ පාඩම් නිකන් මොනවා හරි වෙන ටිකක් කතා කරලා පාඩම කව කරන්න එහෙම බෑ. ඒ එකකට යන්න නම් හරිද? හරියට පාඩම් ඉගෙන ගන්න ඕම් පළවෙනි වචන තුන. ඊළඟට හතරවෙනි වචනේ නැත්නම් හතරවෙනි පදය ජාන. ඔන්න අංක 4 ජාන. ඕම් තේරුම් ගමු. මේ ජානයක් කියන්නේ කොයි වගේ එකක්ද? ජානයෙන් වෙන්නේ මොකද්ද? ඒව කතා කරනවා ඊළඟ පාඩමේ. මොලිකියුලර් බයොලොජි වල කතා කරනවා ව්‍යුහයේ පැත්තට බර කරලා වර්ණ දේහයක DNA අණුවක කොහොමද ජාන පිහිටන්නේ? හරිද? ජානයක් එකිනෙකට වෙනස් වෙන්නේ මොකද්ද? ජානයෙන් මොකද්ද කරන කාර්යය? ඒව කතා කරනවා. මෙතනදී මේ ප්‍රවේණි විද්‍යාවට අදාළව ජානය ගැන කතා කරන්නේ. මොකද්ද ජානයක් කියන්නේ? ඔන්න හරිද? ඔයාලගේ සම්පත් පොතේ නම් මේ ප්‍රවේණීය පද ටික පැහැදිලි කරලා තමයි යන්නේ ඒකාංගී ප්‍රවේණියට, ද්විආංගී ප්‍රවේණියට. මම එහෙම නෙමෙයි ඒකාංගී ප්‍රවේණිය කතා කරලා හිටියා. ගිය සතියේ ඒකාංගී ප්‍රවේණිය කතා කරලා හිටියා. ඒකේ වැදගත්කම ඔයාලට තේරෙයි. ඒ කතා කරලා හිටියේ හින්දා තමයි දැන් මේ පද ටික පැහැදිලිව මට කියාගෙන යන්න පුළුවන්. මේ ටික මට පැහැදිලි කරන්න පුළුවන් ඒකාංගී ප්‍රවේණිය ගැන අදහස ඔයාලට තියෙන හින්දා. මෙන්ඩල් භාවිතා කළාද ජාන කියලා වචනයක්? ඔය 1800 ගණන් වල නෑ මෙන්ඩල් ජාන කියලා වචනයක්වත් දන්නේ නෑ. හැබැයි මෙන්ඩල් කොච්චර මේ මිනිස්සයා බුද්ධිමත්ද කියනවා නම් එයා අර මේෂාක හිටෝ ඊළඟ පරම්පරාවල ලක්ෂණ බලා ඕක ඇතුලේ මෙහෙම දේවල් වෙනවා ඇති කියලා තමයි එයා හරිද කල්පිත දෙකක් ඉදිරිපත් කළේ. හරිද? අපි අද ඕක මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ මෙන්ඩල්ගේ දෙවෙනි නියමයේ කියලා කතා කරනවා. මම එදා මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ කතා කළා. සාධක වියුක්ත වීමේ නියම. මතක් කරගන්නට ගන්න. මොකද්ද මෙන්ඩල්ගේ පළමු නියමය? මම පැහැදිලි කරලා දුන්නා. මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ තුල කියවෙන්න ඕන කරුණු දෙකක් කිව්වා. එකක් තමයි ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවති ෆැක්ටර්ස්. මෙන්ඩල් ගත්ත වචනය තමයි සාධක ෆැක්ටර්ස්. එයා කියනවා මොනවා හරි සෛල තුල අංශු જાතියක් තියෙනවා. අංශු විදිහට තියෙනවා. එයා දන්නේ මොනවද කියන්නේ? සෛල තුල ඔය අංශු විදිහට තියෙන දේවල් සාධක කියලා නම දුන්නා. ඒවත් වෙනම නෙමේ යුගල් තියෙන්නේ. එයා කිව්වා සාධක ජෝඩු තියෙන්නේ. යුගල් විදිහට තියෙන්නේ. ඊළඟට කියනවා දෙවෙනි කරුණ තමයි ජන්මානුජනනයේදී මේ සාධක යුගල එක ජන්මානුවකට එක බැගින් ලැබෙන පරිදි එකිනෙකින් වියුක්ත වේ. එකිනෙකින් වෙන වෙනවා ඕම් මෙන්ඩල් කිව්ව දේ. එහෙනම් මෙන්ඩල් එයාගේ පරීක්ෂණ ප්‍රතිඵල පැහැදිලි කරද්දී සාධක කියලා වචනයක් ගත්තා. සාධක කියලා දෙයක් විස්තර කළා. හැබැයි හරිද මෙන්න මේ ප්‍රවේණි විද්‍යාව දියුණු වෙනකොට පසුකාලීනව ඒ කියන්නේ නූතන ප්‍රවේණි විද්‍යාවේදී ඔය සාධක කියන පදය අපි දැන් හඳුන්වනවා ජාන කියලා. හරිද? මම මතර ඕනා කියන්නම් 1909 දී ජොහන්සන් කියන විද්‍යාඥයා තමයි ජාන කියන පදේ හඳුන්වලා දුන්නලේ තියෙන ජාන ජොහන්සන්. ජයන එහෙනම් ජොහන්සන් කියන විද්‍යාඥයා තමයි මේ ජාන කියන පදේ හඳුන්වලා දුන්නේ. අයනම් ඔන්න අවශ්‍යම කරුණ මොකද්ද ජානයක් කියන්නේ? මෙන්ඩල් සාධක කිව්වා. අපි දැන් ජාන කියනවා. එහෙනම් මොකද්ද ජානයක් කියන්නේ? මෙච්චරයි. ජනකයින්ගෙන් ජනිතයින්ට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික ඒකකය තමයි අපි කියන්නේ ජානයක්. කොහොමද මතක තියාගන්න. ජනකයින්ගෙන් ජනිතයින්ට ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරන ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ප්‍රවේණික ලක්ෂණ අරන් යන මූලිකම ඒකකය. ඒ යුනිට් එක තමයි බේසික් යුනිට් එක තමයි මූලික ඒකකය තමයි ජානයක් කියන්නේ. පැහැදිලි නේද? අදින් මේ කරුණු දෙක
ඊළඟ පළවෙනි කරන මෙන්ඩල් විසින් ඔහුගේ පරීක්ෂණවල ප්‍රතිඵල පැහැදිලි කිරීමේදී ඕනනම් අර 66 යනුන මේකම ඇතුලේ සාධක විස්තර කරන ලදී. ඒකටම ලියමු මෙම ප්‍රවේණික සාධක පසුකාලීනව නූතන ප්‍රවේණි විද්‍යාවේදී ඥාන ලෙස හඳුන්වයි. ඕනනම් වරහන් ඇතුළේ ලියන්න 1909 දී ජොහන්සන් විසින් ඥාන ලෙස හඳුන්වා දෙන ලදී. අවශ්‍යම කරුණ ඊළඟ කරුණ ජනකයින්ගෙන් ජනිතයින්ට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික ඒකකය අරකම ඇතුලේ ඥානයයි. එදි මතක තියන්න ඔබ මූලික ඒකකය ඥානයයි. හරි. ඔන්තව කරුණු ටිකක් කතා කරමු. මම කියවනේ මොලිකියුලර් බයොලොජි පාඩමේ ඇක්ටිව් වෙන්න විස්තර කතා කරනවා. ඕන් දැන් ටිකක් සරලව කිව්වොත් අර දිග DNA අණුවක කිසියම් කුඩා කොටසක් තමයි ප්‍රදේශයක් තමයි අපි ඥානයක් කියන්නේ. එහෙනම් මේ වගේ දිග DNA අණුවක් තියෙනවා නම් මේ තියෙන ඥානයක් ඊළඟ තියෙන ඥානයක්. ඔය වගේ මේ DNA අණුව දිගේ තියෙන ඥානයක්. මේ DNA අණුව සෛලයක් තුල සාමාන්‍ය අවස්ථාවක තියෙන එක විදිහක සෛල විභාජනය වෙන්න ලං වුණාම සකස් වෙනවා වෙන විදිහකට. ඒවා මේ මෙතෙන්ට මතක් කරන්න ඕන දේවල් නෙමෙයි. ඔයාලා දන්න දේවල්. ඔයාලා අහලා තියෙනවද? හරිද? සාමාන්‍යයෙන් අපේ DNA අණුවක් ගත්තොත් අපේ දේහ සෛලයක DNA අණු 46යි. හරිද? යුගල් නම් 23යි. මේ අපේ දේහ සෛලයක් ගත්තොත් මයික්‍රෝමීටර ගාණක් කුඩා එකක්. මයික්‍රෝමීටර ගාණක් කුඩා සෛලයක් තුල ඔය එක DNA අණුවක් සාමාන්‍ය විද්‍යාඥයෝ කියනවා මීටරයක් විතර දිගයි. මේ කතාව කලින් අහලා තිබ්බද? DNA අණුවක් මීටරයක් විතර දිගයිලු. නිකන් හිතන්නකෝ මයික්‍රෝමීටර ගාණක සෛලයක් තුල මීටරයක් විතර දිග DNA අණුවක් කියන්නේ හරියට අර අවුරුදු උත්සවයට අර්ධ මිනිස්සු අදින අර කබේ දැකලා තියෙනවනේ. එන්න මහත කබයක් අදින්නේ. හරිද? කබය ඇඳීමේ තරගේ. ආන්ගේ වගේ ලංකාව විතර දිග කබයක්. නිකන් හිතලා බලන්න ඔයාලගේ හරිද ඔය මේ පෙන්සිල් කේස් එකකට දානවා. ආන්ගේ වගේ වැඩක්. අච්චර ලොකු කබයක් ස්කූල් බෑග් එකකට දානවා. එතකොට ඒ වගේ එකක් නෙමෙයි 46ක් සෛලයක් තුල දාලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලට පුදුමයිද මේ කොහොමද? ඒවා කතා කරමු මොලිකියුලර් බයොලොජි. ඒවා කතා කරන්නේ මේ පාඩමේ. එහෙනම් ඔන්න මේ වගේ දිග DNA අණුවක එක දිගට තියෙන ඥාන ගොඩක්. මේ හරිද ඥාන මොකද කරන්නේ? මේ ඥානයක් විශිෂ්ට ප්‍රෝටීනයකට හෝ පොලිපෙප්ටයිඩ් වලට කේතය සැපයීම හරහා සංකීර්ණ කරුණු සබ්ජෙක්ට් එකේ තියෙන විශිෂ්ට ප්‍රෝටීනයකට හෝ පොලිපෙප්ටයිඩයකට
මොකක්ද මේ දෙකේ වෙනස? ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් හැදෙනවා පොලිපෙප්ටයිඩ දාමයක්. සමහර විට හැදෙන පොලිපෙප්ටයිඩ දාමය හරිද ප්‍රෝටීනයක් විදිහට ක්‍රියා කරන්නත් පුළුවන්. සමහර විට මේ වගේ පොලිපෙප්ටයිඩ දාම කිහිපයක් එකතු වුණාම යා ප්‍රෝටීනය වෙන්නත් පුළුවන්. ඒකයි වෙන් කරලා කිව්වේ පොලිපෙප්ටයිඩ දාමයකට හෝ එහෙම නැත්නම් ප්‍රෝටීනයකට කේතය සැපයීම හරහා මම මේ ඔක්කොම මෙතන කියන්නේ කියොත් ඔයාලට කතා වැඩි වෙනවා. කේතය සපේනවා කියන්නේ මොකක්ද කියලා ඔයාලට පොඩි අදහසක් තියෙන්න ඕනේ. DNA අණුවක තියෙන්නේ නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලක්. ඒ නියුක්ලියෝටයිඩ වල හරිද වෙනස් වෙන්නේ සීනි කාණ්ඩේවත් ෆොස්ෆේට් කාණ්ඩේවත් නෙමේ නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. හරිද ඔය නයිට්‍රජනීය භස්ම කාණ්ඩය ඊළඟට හරිද එක ළඟ තියෙන නයිට්‍රජනීය භස්ම 3 ගානේ සෙට් වෙනවා 3 ගානේ අපි සලකනවා. ඒවා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ට්‍රිපල් කෝඩෝන් තිත්වකේතයක් කියලා කියන්නේ ඕකකින් මොකද වෙන්නේ? අර ප්‍රෝටීනේ නැත්නම් පොලිපෙප්ටයිඩ් දාමේ එක ඇමයිනෝ අම්ලයක් තීරණය වෙනවා. ඕක තමයි ඔය කේතකරණය. බය වෙන්න එපා. ඒ කතාව තේරුම් නැත්නම් බය වෙන්න එපා. මොලිකියුලර් බයොලොජි කතා කරනවා. එහෙනම් ආන්ගේ විදිහට ප්‍රෝටීනයක් නැත්නම් පොලිපෙප්ටයිඩ් දාමයකට කේතේ සපයලා ඒ ඔස්සේ මොකද කරන්නේ? ජීවියෙක්ගේ එක ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් හරි විවේදනය කරනවා. ඒක අර විදිහට ප්‍රෝටීනයක් හරි පොලිපෙප්ටයිඩ් දාමයක් හරි හදලා ඒ ඔස්සේ ජීවියට මොනවා හරි ප්‍රවේණික ලක්ෂණයක් ජීවියාගේ දේහයට ප්‍රවේණික ලක්ෂණයක් තමයි ලක්ෂණ කිහිපයක් උරුම කරලා දෙනවා ලබා දෙනවා. හරිද? ඕවා තමයි ඉස්සරහට පැහැදිලි වෙයි. ලියාගෙන යන්න වෙනවා. ලියමු ඊළඟ කරන DNA අණුවක ඉතා කුඩා ප්‍රදේශයක් DNA අණුවක ඉතා කුඩා ප්‍රදේශයක් ජානයක් ලෙස ක්‍රියා කරයි. ඉතා කුඩා ප්‍රදේශයක් ජානයක් ලෙස ක්‍රියා කරයි. මේ අණුව DNA අණුව ඔස්සේ ජාන විශාල සංඛ්‍යාවක් රේඛීයව සකස් වී ඇත. ජාන විශාල සංඛ්‍යාවක් රේඛීයව සකස් වී ඇත. ඊළඟ කරන මෙම ජානය විශිෂ්ට ප්‍රෝටීන හෝ පොලිපෙප්ටයිඩ වලට මම මේ කොටස් හරියටම පැහැදිලි කරලා දුන්නේ ඊළඟ පාඩමේ පැහැදිලි කරන්න තියෙන හින්දා මෙම ජානයේ විශිෂ්ට ප්‍රෝටීන හෝ පොලිපෙප්ටයිඩ වලට කේතය සැපයීම හරහා එක් ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් විකසනය වීමට දායක වේ. එක් ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් විකසනය වීමට දායක වේ. ඔන්න තව වැදගත් කරනවා. ඔය විදිහට මේ ජානයක් කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න වැදගත් වෙනවා. එතකොට ඒක කරන්නේ ප්‍රෝටීනයක් හදලා නැත්නම් පොලිපෙප්ටයිඩ් දාමයක් හදලා. මෙන්න මේ කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න ඇත්තටම මෙන්ඩල් කියනවා සාධක යුගලක් වැදගත් වෙනවලු. එහෙනම් කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න හරිද ජාන යුගලක් වැදගත් වෙනවා. ඕම් උතර ළමයි පොඩි ගැටලුවක් තියෙනවා මම ඉස්සරහට ආයෝක කියන්නම්. හරිද මේ ජානේ කියන වචනය ඔයාලා මෙතන ඉන්නවනම් හරිද මේ වෙනකොට මේ පාඩම් කොහොම හරි ඉගෙනගෙන හරිද සුට්ටක් හරි පාඩම් කරපු ළමයි සමහරට මොලේ තියෙන කෙනෙකුට ඔය ගැටලුව ඇවිල්ලා ඇති. ජානයක් කියන එක සමහර අවස්ථාවක ඔය කියන යුගලම තනි පදයකින් හඳුන්වනවා. සමහරට වෙන වෙනම හඳුන්වනවා. ඒක කරන්න දෙයක් නැහැ.
එහෙනම් කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න ඕම් මේ වගේ සමජාත හරිද වර්ණ දේහ යුගලක තියෙන ඥාන යුගලක් බලපානවා. සමජාත වර්ණ දේහ යුගලක තියෙන ඥාන යුගලක් බලපානවා. දැන් මම ඇදලා තියෙන සමජාත වර්ණ දේහ නෙමෙයි මම ඇදලා තියෙන DNA අණු දෙක. අර මම කිව්වේ ශෛලයක් තුල සාමාන්‍ය අවස්ථාවක නෂ්ටිය තුල තියෙන්නේ ක්‍රොමැටින් තත්ත්වයේ තියෙන DNA. ඕවා ඔයාලා හරියට ඉගෙනගෙන නැති නැත්නම් ගැටලු තියෙනවා නම් ඕම් හරිද හරියට ඉගෙන ගන්න වෙනවා. සාමාන්‍ය අවස්ථාවක ශෛලයක් තුල තියෙන ක්‍රොමැටින්. ක්‍රොමැටින් කියන්නේ අර DNA අණු ටික ඔහේ පැටලිලා නූල් බෝලයක් වගේ තියෙනවා. හැබැයි ශෛල බෙදෙන්න යනවා විභාජනය වෙන්න යනවා නම් මේ තියෙන පැටලිච්ච නූල් වගේ තියෙන DNA මේ හැඩේ එන්න සකස් වෙනවා. හරිද? ඕම් ඔය දණ්ඩාකාර හැඩේ එන්න සකස් වෙනවා. එතකොට මේක තමයි එතිලෙතිල මේ DNA මේ වර්ණ දේහය තුල තියෙන්නේ. මේක තමයි එතිලෙතිලා මේ වර්ණ දේහය තුල තියෙන්නේ. එහෙනම් මේ තමයි සමජාත වර්ණ දේහය යුගලක්. සමජාත වර්ණ දේහය යුගලක් ඔය වැඩිපුර විස්තර කරන්න කිව්වොත් වෙලා වෙනවා. සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මොකද්ද? අදහස තියෙනවද? අදහස් තියෙනවද? මම නිකන් කිව්වොත් ඔයාලා කලින් පාඩම් හරියට ඉගෙනගෙන නැද්ද කියලා චෙක් කරන්න. සමජාත වර්ණ දේහ යුගලක් කිව්වම මේ සමජාත වර්ණ දේහ යුගල උසින් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් එක සමාන වෙන්න ඕනේ. උසින් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් එක සමාන වෙන්න ඕනේ. height එකෙන් හරිද figure එකෙන් size එකෙන් මේ සමජාත වර්ණ දේහ යුගලයේ සෙන්ටිමීටරයන් පිහිටන ස්ථාන එක සමාන වෙන්න ඕනේ. මම මේ මෙතෙන්ට අදාළ දෙයක් නෙමෙයි කියන්නේ. මෙතෙන්ට ආව හින්දා නිකන් කියන්නේ සෙන්ටිමීටරයන් පිහිටන ස්ථාන එක සමාන වෙන්න ඕනේ. ඔන්න තුන්වෙනි ලක්ෂණය තමයි මේ සමජාත වර්ණ දේහ යුගලයේ හරිද පිහිටන ඥාන සංඛ්‍යාව සහ ඒවා පිහිටා ඇති අනුපිළිවෙල එක සමාන වෙන්න ඕනේ. ඒ මොකද්ද? පිහිටන ඥාන සංඛ්‍යාව සහ අනුපිළිවෙල number of gene and sequence of the gene පිහිටන ඥාන අනුපිළිවෙල සහ සංඛ්‍යාව එක සමාන වෙන්න ඕනේ. මේ අපි කතා කරපු ඥානය නම් මේ පළවෙනි ඥානය කියලා හිතන්නකෝ. එහෙනම් මේ වර්ණ දේහියත් ඔන්න මුලින්ම පිහිටනවා. මෙයා මේකෙත් පිහිටනවා. ඇයි ඔය පිහිටනවා කියන්නේ? ඇයි අප්පා මේ DNA අණුවට මේක තුල එතිලෙතිලා තියෙන්නේ මේ DNA අණුවට මේක තුල එතිලෙතිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශය තමයි මේ හරිද ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඕම් මෙතනින් නම් මෙතෙන් තව ඥානයක් නම් මෙතනින් නම් මෙතෙන්ට ඒ කියන්නේ කොටස නම් ආයෙත් මේ වර්ණ දේහියත් එයා තියෙනවා මේ වර්ණ දේහියත් එයා තියෙනවා. ඕම් හරිද? එහෙනම් ඔය විදිහට ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණයක් තීරණය කරන්න මේ වගේ ඥාන යුගලක් බලපානවා. එහෙනම් අර මෙලෝදයක් ප්‍රවේණිය ගැන නොදන්න මෙන්ඩල් කිව්වේ ඕමුව තමයි සාධක යුගලක් බලපානවා කියලා. ලියමු අන්තිම කරුණාව. එසේම කිසියම් ලක්ෂණයක් තීරණය කිරීමට ඥාන යුගලක් බලපායි. එසේම කිසියම් ලක්ෂණයක් තීරණය කිරීමට ඥාන යුගලක් බලපායි. මෙම ඥාන යුගල සමජාත වර්ණ දේහ යුගලක එකම මට්ටමේ වරහන් ඇතුළේ තව වචනයක් දාන්න පතයක් ඥාන පතේ කියන්නේ මේ පතයක වරහන් වහලා පිහිටනු ලබ. හරි. කතාව පැහැදිලිද? ජොයින් ලයින් එකේ ඉපදෙනයි ගැටලු තියෙනවා නම් කමක් නැහැ කතා කරලා හරි අහන්න. හරිද? අර මම පොඩි ගැටලුවක් කිව්වා නේද ඥානය කියන එක.
මේ සමජාත වර්ණ දේහ යුගල නම්. ඔතන ගැටලුවක් තියෙනවා කියන එක මම ඔයාලට හරිද නන්නම්. එතකොට වැඩේ ඉතිලි මේ තියෙන්නේ මේ ශාකවල කඳේ දිග තීරණය කරන ඥානය නම් ඕම් මං ඒ විදිහට ගත්තොත් ඥානය නම් කියලා ගත්තොත් මේ පෙන්නපු මම මේ ඉරි වලින් පෙන්නලා තියෙන කොටස් දෙකම එකට සලකලා තමයි හරිද මේ ශාකවල උස තීරණය කරන ඥානය කියලා කියන්නේ. සමහර අවස්ථාවල එහෙම කියනවා. සමහර අවස්ථාවල එහෙම කියනවා. ඥානය. හරිද? තව අවස්ථාවක එතකොට මේ එකක් ඥානයක් විදිහට සලකනවා. එතකොට මෙයක් ඥානයක් නම් මෙයක් ඥානයක්. හරිද? අන්න ඒකයි අර කිව්වේ ජීවින්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥාන යුගලක් වැදගත් වෙනවා කියලා. එතකොට මේ ඥාන යුගල සමජාත වර්ණ දෙහි යුගලක එකම මට්ටමේ එකම පතේ පිටනවා. හරිද? ඕක තේරුම් ගන්න. එතකොට සමහර අවස්ථාවල මේ එකටත් ඥානයක් කියලා කියනවා. මේ යුගලම සලකලා ජීවින්ගේ මොන හරි ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥානය කියලා කියනවා. හරිද? ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා. හරිද? අන්න එහෙමයි කතාව කියන එක තේරුම් ගන්න. එහෙනම් ඕම් කතා කළා හතරවෙනි පදේ ඥාන. ඊළඟට එනම් පස්වෙනි පදේ ගන්නවා. මේ පුළුවන් තරම් සමානව මම එකට ගන්නේ ඇලීල. එහෙනම් පස්වෙනි එක තමයි ඇලීල. කියන්නේ ඇලීල. මොකද්ද ඇලීලයක් කියන්නේ? ඔව් මෙයා උඩින් පැනලා යන්න බෑ ගැටලු තියෙනවා නේ. ඒ චුට්ට හරි කියන්න ඕන ළමයිට. ඇලීල ගැන කියන්නේ මෙහෙමයි. හරිද? ප්‍රවේණික ලක්ෂණයක් තීරණය කරන ඥානවල ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥානවල විකල්ප ආකාරයේ හෙවත් ප්‍රත්‍යාවර්ත ආකාරය අපි ඇලීලයක් කියලා කියනවා. ඒ මොකක්ද ඒ කිව්වේ? ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥානවල එතකොට මම මේ ඇඳලා තියෙන්නේ මේ ශාකවල උස හරිද කඳේ දිග තීරණය කරන ඥානය නම් මං කියවනේ මේ දෙකමත් පොදුවේ ඥානය කියලා හඳුන්වන්න පුළුවන්. මේ එකක් ඥානය කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ ඥානයේ විකල්ප ආකාරය කියන්නේ මෙයාගේ විකල්ප ආකාරය මෙයාගේ විකල්ප ආකාරය මෙයා. එහෙනම් ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥානයක විකල්ප ආකාරය මෙයාගේ විකල්ප ආකාරය මෙයාගේ විකල්ප ආකාරය නැත්නම් ප්‍රත්‍යාවර්ත ආකාරය මෙයා. එහෙනම් මේක තමයි අපේ ඇලීල කියලා කියන්නේ. මොන හරියට කල්පනා කරන කෙනෙකුට පොඩි ගැටලුවක් එයි. ඒක හරිද ලොකුවට හිතන්න යන්න එපා. ඕම් ඇලීල. එහෙනම් ඥානයක් සලකපුවාම ප්‍රමුඛ ආකාරයකුයි නිලීන ආකාරයකුයි සමන්විත වෙනවා. එහෙනම් ඕම් ඔය ප්‍රමුඛ ආකාරය අපි කියනවා ප්‍රමුඛ ඇලීලේ. නිලීන ආකාරය අපි කියනවා නිලීන ඇලීලේ. හරිද? මේ සබ්ජෙක්ට් එක උඩින් පැනලා යනවනේ මේ හරියටම පැහැදිලි කරලා. තව කෙනෙකුට උගන්වන්න පුළුවන් විදිහට ඔයාලට අල්ලගන්න වැඩේ කතා කරන්නේ ඕම් ඥාන ඊට පස්සේ එතනින් ඇලීල. ලියන්න පළවෙනි කරන ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥානවල ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන ඥානවල මොකද වචනේ විකල්ප ආකාරය ඔන්නල් හෙවත් ප්‍රත්‍යාවර්ත ආකාරය ඇලීල ලෙස හැඳින්වේ. ඇලීල ඔන්න අර 66 යන මේක ඇතුලේ ඇලීල ලෙස හැඳින්වේ. ඊළඟ කරු ඥානයක් සැලකූ විට එය ප්‍රමුඛ ආකාරයකින් සහ නිලීන ආකාරයකින් යුක්ත වේ. ප්‍රමුඛ ආකාරයකින් සහ නිලීන ආකාරයකින් යුක්ත වේ. ප්‍රමුඛ ආකාරය ප්‍රමුඛ ඇලීලයයි. ප්‍රමුඛ ආකාරය ප්‍රමුඛ ඇලීලයයි. නිලීන ආකාරය නිලීන ඇලීලයයි.
මේවා ලියාගෙන යන්න. හරිද? ඔයාලා තේරුම් ගන්න පුළුවන් දැන් ඊළඟ කරන්නේ නම් මෙම ඇලීල වෙනස් වර්ණ දේහවල එකම පතයේ පිහිටයි. එතකොට ජානවලටත් ඔහොමම කිව්වා නේද? එහෙනම් එකම පතයේ පිහිටයි. ඊළඟ ඇලීල ඒවාහි නියුක්ලියෝටයිඩ අණුපිළිවෙලින් වෙනස් වේ. ඒකට මෙනම් මෙම වෙනස මගින් ජානයෙන් කේතය සපයන ප්‍රෝටීනයේ කෘත්‍යයට බලපෑම් කළ හැකි අතර එම නිසා ජීවියාගේ රූපානුදර්ශයටද බලපෑම් කළ හැකිය. මේ කල්යන් සෑම ද්විගුණ ජීවියෙකුටම දෙකයියෙන් ජීවියෙකුටම අවම වශයෙන් එක් ජානයේ පිටපත් දෙක බැගින්නට පේනවනේ අර ගැටලුව ආයෙනවා. එක් ජානයේ පිටපත් දෙක බැගින්නට ඒවා ජනකයින් දෙදෙනාගෙන් ලැබුණු වර්ණ දේහ මත පිහිටයි. ඒ මොකද්ද? එහෙනම් ද්විගුණ ජීවියෙක් නම් ඔයාලට අදහස තියෙන්න ඕන ද්විගුණ ජීවියෙක් කියන්නේ මේ වගේ සමජාත වර්ණ දේහ යුගල් විදිහට තියෙනවා නම් මේ සමජාත වර්ණ දේහ යුගලක් අර මං කලින් වෙනම් පැහැදිලි කළේ වෙනම් පොඩ්ඩක් මතක් කළේ සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මොකද්ද කියලා. මේ සමජාත වර්ණ දේහ යුගලක් අපිට ලැබිලා තියෙන්නේ කොහොමද? මේ එකක් කවදා හරි අපිට අම්මගෙන් ලැබුණා, එකක් කවදා හරි අපිට තාත්තගෙන් ලැබුණා. ලැබෙන්නේ අර යුක්තාණුවට ජීවිතය ආරම්භ කරන මුල්ම සෛලයට ලැබෙන්නේ. එයා බෙදි හරිද 10 ගාණක් 10 වාරයක් අණුවන විභාජනයෙන් බෙදිලා දැන් අපේ දේහයේ තියෙන සෛල ටික හැදිලා තියෙනවා. හැබැයි බලපුවාම එතකොට කවදා හරි එක වර්ණ දේහයක් අම්මගෙන් ආවා, එක වර්ණ දේහයක් තාත්තගෙන් ආවා. ඒකයි අපි කියන්නේ එකකට මාතෘ සම්භවයක් තියෙනවා, එකකට පීතෘ සම්භවයක් තියෙනවා කියන්නේ. paternal in origin, maternal in origin. පීතෘ සම්භවයක් තියෙනවා, මාතෘ සම්භවයක් තියෙනවා. එහෙනම් ඕම් ඔය ජාන යුගල නැත්තම් දැන් ඔයාලා දන්නවා ඇලීල යුගල ඔය විදිහට අපිට කවදා හරි අම්මගෙන් කවදා හරි තාත්තගෙන් කියන්නේ ජනකයින් දෙදෙනාගෙන් ලැබිලා තියෙන්නේ. ඔන් ඊළඟ කතාව අයනම් මේ පිටපත් දෙක සලකපුවාම මේ පිටපත් දෙක එකිනෙකට සර්ව සම හෝ වෙනස් වෙන්න පුළුවන්. මේ දෙක එක්ක සර්ව සම වෙන්න පුළුවන් නැත්නම් වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු මෑෂාකවල කඳේ දිග සම්බන්ධයෙන් නම් මේ ඇලීල යුගල මෙයත් කැපිටල් T වෙලා මෙයත් කැපිටල් T වෙන්න පුළුවන්. එන්නෝ සර්ව සම. මෙයත් සිම්පල් T වෙලා මෙයත් සිම්පල් T වෙන්න පුළුවන්. ආන් එහෙම වුණා සර්ව සමයි. ඕම් ඔය විදිහට
මේ දෙන්න සර්ව සම තත්ත්වයේ තියෙන එක තමයි අපි කියන්නේ නම් සමයෝගී අවස්ථාව කියලා. මේ දෙන්න වෙනස් වෙනවා. එක්කෙනෙක් කැපිටල් T වෙලා එක්කෙනෙක් සිම්පල් T වුණොත් ආන්ගේ අවස්ථාව තමයි අපි කියන්නේ නම් විෂම යෝගී අවස්ථාව. ඔය වචන දෙක වෙනම ගන්නවා. දැන්ට නිකන් ලියලා දාන්න. ලියන්න ඊළඟ කරන මෙම පිටපත් එකිනෙකට සර්ව සම හෝ වෙනස් විය හැකිය. එකිනෙකට සර්ව සම හෝ වෙනස් විය හැකිය. ඊළඟ කරන මෙසේ යම් ඥානයක සර්ව සම ඇලීල දෙකක් දැරීමේ තත්ත්වය. මෙසේ යම් ඥානයක සර්ව සම ඇලීල දෙකක් දැරීමේ තත්ත්වය මොකද්ද? සමයෝගී. සමාන දෙන්නෙක් යුගල් වෙලා යෝග වෙලා සමයෝගී අවස්ථාව ලෙස යම් ඥානයක වෙනස් ඇලීල දෙකක් දැරීමේ තත්ත්වය. විෂම යෝගී අවස්ථාව ලෙසත් හැඳින්වේ. විෂම යෝගී අවස්ථාව ලෙසත් හැඳින්වේ. ඕන් මම පුළුවන් තරම් සමාන පද ටිකකට ගන්නවා. හරිද? පළවෙනි පද තුන මොකද්ද? ඔයාලට ආයතරයක් තනියම මතක් කරන්න පුළුවන්. මේ මෙහෙම ඔළුවට ගත්තාම පළවෙනි ප්‍රවේණීය වාග්මාලාවේ පද තුන තමයි ලක්ෂණය, පරස්පර ලක්ෂණ, නුමුහු. ඔය වචන තුනේ කතා කරන්නේ. ඔය වචන තුනේ. ලක්ෂණය, පරස්පර ලක්ෂණ, නුමුහු. ආය කටු වැඩ කොලයක් තරම් ඔයාලට තනියම ලියන්න පුළුවන් නම් වැඩේ හරි. ඔන් ඊළඟට කතා කරපු ඒ කියන්නේ 4 5 6 ඥානය, ඇලීලය, ඕන් ඒකත් එක මේකත් ගන්න පතය. ඥානය, ඇලීලය එනම් හරියටි මාතුකාව පතය. මොකද්ද පතය කියන්නේ? වර්ණ දේහයක එහෙම නැත්නම් DNA අණුවක ඇලීලයක් පිහිටන නිශ්චිත ස්ථානය තමයි පතයක් කියලා කියන්නේ. වර්ණ දේහයක නැත්නම් DNA අණුවක ඇලීලයක් පිහිටන හරිම තැන. ඇලීලයක් පිහිටන නිශ්චිත ස්ථානය අපි හඳුන්වනවා පතය කියලා. අර මං කලින් DNA අණුවක් ඇඳලා පෙන්නුවේ. DNA අණුව තමයි හරිද මේ විදිහට සකස් වුණාම වර්ණ දේහය කියලා කිව්වේ. ඕක චුට්ටක් ආයෙ පැහැදිලි කළොත් අර මීටරයක් විතර දිග DNA අණුව හරිද සංකීර්ණ විදිහකට ඇකිලෙනවා. හරිද ඇහිරෙනවා. මොලිකියුලර් බයොලොජි එක කතා කරමු. ඒ කියන්නේ මේ හරිද වර්ණ දේහයේ අපි හිතමු කෙලවරකින් අල්ලලා DNA අණුව ඇදලා ගන්නවා. එහෙම DNA අණුව ඇදලා ගන්න බෑ. නිකන් සෛද්ධාන්තිකව හිතන්නකො. DNA අණුව ඇදලා ගත්තොත් ඕම් මොහොම DNA අණුව අපිට ඇදලා එනවා. ඒ කියන්නේ මේක ඇතුලේ හරිද ඕම් මොහොම නැමිලා තියෙන DNA අණුව. නැමිලා තියෙන DNA අණුව ආන්ගෙම ඇදලා ගත්තොත් එනවා. දැන් හිතන්න. එතකොට DNA අණුවේ මෙතන ඉඳන් තියෙන මෙතන ඥානයක්. මෙතන ඉඳන් තව තැනකට එන ඥානයක්. එතන ඉඳන් මෙතන යනකම් ඥානයක්. ඔය විදිහට මේ තියෙන ඥානය අපි අර වර්ණ දේහයේ මෙහෙම ප්‍රදේශයකින් පෙන්නනවා. දෙකම එකයි. ලියමු එහෙනම් එක කරුණයි. වර්ණ දේහයක හෙවත් DNA අණුවක ඇලීලයක් පිහිටන
ඇලීලයක් පිහිටන නිශ්චිත ස්ථානය. ඇලීලයක් පිහිටන නිශ්චිත ස්ථානය පතය නම් වේ. එනම් පද 6යි කතා කළේ. හරිද? මේවා නිකන් උඩින් වෙන කරුණු කියලා හරියන්නේ නැහැ. හරිද? ඕම් එක විනාඩියක් කරන් බලන්න. පළවෙනි පද තුන ලක්ෂණය කිව්වේ මොකද්ද? පරස්පර ලක්ෂණ කිව්වේ මොකද්ද? නොමුහුම් කිව්වේ මොකද්ද? ඊළඟ 4 5 ජාන ඇලීල පතය අග්ගාලා හිතලා බලන්න. හරි නේද? එහෙනම් ඕම් තවත් මං සමාන පද ටික එකට ගන්නවා. ඊළඟට 7 8 ළඟ යන් 7 වෙනි එක තමයි එනම් ප්‍රවේණි දර්ශය. ලියාගන්න මාතෘකාව 7 ප්‍රවේණි දර්ශය. ඔයාලා දන්නවා ඊළඟට කියන්නේ රූපානුදර්ශය. දැන් මේ කතා කරලිමු ප්‍රවේණි දර්ශය. මොකද්ද ප්‍රවේණි දර්ශය කියන්නේ? ජීනෝටයිප් එක. මොකද්ද ප්‍රවේණි දර්ශය කියන්නේ? හරියදී දැන් ඉතින් අර චුට්ටක් හරිද නිකන් පැටලෙන පද ටික ඉවරයි. දැන් මේවා ලේසි. මොකද්ද ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ? ජීවීන් විසින් දරනු ලබන ලක්ෂණ වලට අදාළව පිහිටන ඥාන සංකලනය නැත්නම් ඥාන සංයුතිය තමයි අපි කියන්නේ ප්‍රවේණි දර්ශයක් කියලා. ඒ මොකද්ද? ජීවීන් විසින් දරනු ලබන ලක්ෂණ වලට අදාළව පිහිටන ඥාන සංකලනය නැත්නම් ඥාන සංයුතිය ප්‍රවේණි දර්ශය කියලා අපි කියනවා. ප්‍රවේණි දර්ශය කියලා අපි කියනවා. ඔන්න උදාහරණයක් ගමු. අර මේෂාකවල කඳේ දිග කියන ලක්ෂණය උසයි නම්. එතකොට අපිට පිටට පේන්නේ උස කියන එක. එහෙනම් ඒකට අදාළව මේෂාකේ ඔන්න සෛල තුල තියෙනවා ඥාන සංකලනයක්. ඥාන සංයුතියක්. ඒක තමයි එතකොට ඒකේ ප්‍රවේණි දර්ශය. මේෂාක උසයි නම් එක්කෝ කැපිටල් T විදිහට ඥාන දෙක පිහිටනවා. ඇලීල දෙක පිහිටනවා. මේක තමයි එතකොට සංකලනය. මේක තමයි සංයුතිය. එහෙනම් මේ සංකලනය ප්‍රවේණි දර්ශය. එහෙම නැත්නම් තියෙනවා කැපිටල් T සිම්පල් T. අන්න තව ප්‍රවේණි දර්ශයක්. එහෙම නැත්නම් තියෙනවා සිම්පල් T ඔන්න තවත් ප්‍රවේණි දර්ශයක්. ලේසිනේ. එහෙනම් මොකද ප්‍රවේණි දර්ශය කියන්නේ? ජීවීන් විසින් දරනු ලබන ලක්ෂණ වලට අදාළව පිහිටන ඥාන සංයුතිය ඥාන සංකලනය. ඔහොම මතක හිටින්න ඕනේ නේද? උවමනාවෙන් අහගෙන ඉන්නවා නම් ඔහොම මතක හිටින්න ඕනේ. අලියම නම් පළවෙනි කරන ජීවීන් විසින් දරනු ලබන ලක්ෂණ වලට අදාළව පිහිටන ඥාන සංයුතිය ප්‍රවේණි දර්ශය ලෙස හැඳින්වේ. ඥාන සංයුතිය ප්‍රවේණි දර්ශය ලෙස හැඳින්වේ.
උදාහරණය නම් උදාහරණය capital T නැත්නම් කමාවක් capital T simple T නැත්නම් simple T අතව කරන්න ලියන්නේ නම් ප්‍රවේණිය මගින් ජීවියෙකුගේ ඇලීල කට්ටලයේවත් මෙම ප්‍රවේණි දර්ශය සාදනු ලබයි. ඒ මොකක්ද කිව්වේ? මේ capital T ප්‍රවේණි දර්ශය හැදෙනවද? capital T simple T එක හැදෙනවද? simple T එක හැදෙනවද කියන එක ප්‍රවේණියෙන් තමයි තීරණය වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපිට කලින් පරම්පරාවෙන් තමයි යෝග ලැබුණේ. හරිනේ. ඕම් ප්‍රවේණි දර්ශය. එහෙනම් 8 වෙනි මාතෘකාවට රූපානුදර්ශය. phenotype එක. රූපානුදර්ශය. එහෙනම් මොකද්ද රූපානුදර්ශය කියන්නේ? දැන් අපි ප්‍රවේණි දර්ශය කිව්වනේ. එහෙනම් රූපානුදර්ශය කියන්නේ මෙච්චරයි. ජීවීන් විසින් දරනු ලබන ප්‍රවේණි දර්ශය නිසා හරිද ප්‍රකාශ වන ලක්ෂණය තමයි ඕනනම් අපි බාහිරට කියලා වචනේ දාමු කමන්නේ. බාහිරට ප්‍රකාශ වන ලක්ෂණය තමයි රූපානුදර්ශය කියන්නේ. ජීවීන් විසින් දරනු ලබන ප්‍රවේණි දර්ශයට අපි කලින් කතා කරන්නේ ප්‍රවේණි දර්ශය. ආන්නේ ප්‍රවේණි දර්ශයට අදාළව බාහිරයට ප්‍රකාශ වන ලක්ෂණය තමයි රූපානුදර්ශය කියන්නේ. එහෙනම් capital T ප්‍රවේණි දර්ශය තිබ්බනම් capital T simple T ප්‍රවේණි දර්ශය තිබ්බනම් රූපානුදර්ශය උස කියන එක. simple T ප්‍රවේණි දර්ශය තිබ්බනම් රූපානුදර්ශය මිටි කියන එක කොච්චරයි කතාව. එහෙනම් ජීවීන් විසින් දරනු ලබන ප්‍රවේණි දර්ශයට අදාළව බාහිරයට ප්‍රකාශ වන ලක්ෂණය තමයි රූපානුදර්ශය. මතකින් ඉන්නවා නේද? කොහොම මතකින් ඉන්නවා නේද? ලියන්නේ නම් ලියමු. ජීවීන් විසින් දරනු ලබන ප්‍රවේණි දර්ශයට අදාළව බාහිරයට ප්‍රකාශ වන ලක්ෂණය රූපානුදර්ශය නම් වේ. ඕනනම් අර තමයි ඇතුළේ රූපානුදර්ශය නම් වේ. හරි. උදාහරණය නම් උස මිටි. ඔච්චරයි. උස මිටි. තව පොඩි කරුණක් ඕන් MCQ පොයින්ට් එකක් වෙන්න පුළුවන්. අපි එනම් කිව්වා මෙහෙම. ජීවියෙක් විසින් දරනු ලබන ප්‍රවේණි දර්ශය මගින් ඕම් රූපානුදර්ශය හදනවා කියලා. ඕක 100% ඇත්තද? ඕක 100% හරිද ප්‍රායෝගිකව? දැන් සමහරුන්ට මතක් වෙන්නේ නැති, සමහරුන්ට හිතා ගන්න බෑ මොකද්ද කිව්වේ කියලා. capital T ප්‍රවේණි දර්ශය හරි capital T simple T ප්‍රවේණි දර්ශය හරි තියෙනවා. එහෙනම් අපි දන්නවා ඒ මේශාක උස වෙන්න ඕනේ. හැම තිස්සෙම උස වෙයිද? මම ඒකයි අහන්නේ. මේ මේශාකය ඔන්න හරිද හැදෙන්නේ උස කන්දක් උඩ, ගලක් උඩ. හුලං තියෙන පරිසරයක හැදෙනවා. මොකද කියන්නේ? මේශාකය capital T හරි capital T simple T හරි ප්‍රවේණි දර්ශ දරුවට උස වෙන්නේ නැහැ. මොකද හුලඟට ඔරොත්තු දෙන්න ඔය මේශාකය මිටි වෙයි. ඔක මිටි වෙයි. එහෙනම් මෙච්චරයි කියන්නේ මේ සරල දෙයක්. මේ ප්‍රවේණි දර්ශය ජීවියෙක් විසින් දරන ලබන ප්‍රවේණි දර්ශය
බාහිර පරිසරයත් එක්කලා අන්තර් ක්‍රියා කරලා තමයි රූපානුදර්ශය දෙන්නේ. හරිද? එහෙනම් පරිසරයත් එක්කලත් අන්තර් ක්‍රියාවක් තියෙනවා. ඒ අන්තර් ක්‍රියාවත් එක්ක තමයි හරිද? ඒ අන්තර් ක්‍රියාවත් එක්ක තමයි රූපානුදර්ශය දෙන්න වෙන්නේ. ඒක ලියාගමු තව කරලක් එනවා. ඒකයිකයාගේ ප්‍රවේණි දර්ශය ඊළඟ කරුණ. ඒකයිකයාගේ ප්‍රවේණි දර්ශය එහි පරිසරය සමග අන්තර් ක්‍රියාව මගින් එහි පරිසරය සමග අන්තර් ක්‍රියාව මගින් රූපානුදර්ශය සාදනු ලබයි. රූපානුදර්ශය සාදනු ලබයි. රූපානුදර්ශය සාදනු ලබයි. ඔන්න ප්‍රවේණ විද්‍යාවේ වාග්මාලාවේ වචන පද 8ක් කතා කළා. පළවෙනි තුන එකට ගන්න. ඊළඟ තුන එකට ගන්න. මේ දෙක එකට ගන්න. හරි නේද? සමදිස්සෙම පාඩම ගැන හරිද? ඔයාලගේ අර ගයිඩ් එක ගයිඩ්ස් තියාගන්න. එතකොට තමයි ලේසි. එහෙනම් පළවෙනි පද තුන තමයි ලක්ෂණය, පරස්පර ලක්ෂණය, නුමුහු. ඊළඟ තුන තමයි ජාන, ඇලීල, පතය. කොන් 7 ප්‍රවේණි දර්ශය, රූපානුදර්ශය. ඊළඟට මම ගන්නම් හරිද? 9 විදියට ගන්නම් සමයෝගී සහ විෂමයෝගී. ඕන 9 මේක ඇතුලේ එහෙනම් වචන දෙකක් තියෙනවා සමයෝගී සහ විෂමයෝගී. මොකක්ද සමයෝගී කියන්නේ මොකද්ද? දැන් ඔයාලට අදහස තියෙනවා මම දන්නවා ඔයාලා දන්නවා සමයෝගී කිව්වහම ඔක කියන්නේ කොහොමද? මෙච්චරයි මෙහෙමයි. යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල සමාන ඇලීල දෙකකින් යුක්ත නම් අපි කියනවා සමයෝගී. මේ මහා ගැඹුරෙන් හිතන්න එපා වැඩේ සරලයිනේ. යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල අතර පොඩි ගැටලුවක් තියෙනවා කියලා මම කලින් කිව්වනේ. ඔය දෙකම සලකලා ජානේ කියන්නත් පුළුවන්. සමහර අවස්ථාවල එහෙම කියවෙනවා. වෙන වෙනම ඔයක ජාන යුගල කියලා කියනවා. කමන්නේ. යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල සමාන ඇලීල දෙකකින් යුක්ත නම් සමාන ඇලීල දෙකකින් යුක්ත නම් අපි කියනවා සමයෝගී. එහෙනම් ඔන්න උදාහරණය හරිද? කැපිටල් T වෙන්න පුළුවන්. ඕක විතරද සමයෝගී? ඔය අවස්ථාව විතරද? ඇයි සිම්පල් T වෙන්න පුළුවන්. එහෙනම් ඕන් සමයෝගී අවස්ථා දෙකක්. මේ දෙන්නා තවත් පොඩි විශේෂණ පද දෙකක් දාලා කියන්න පුළුවන් නේද? මෙයා කවුද? මෙයා ප්‍රමුඛ සමයෝගී. ඇයි දෙකම ප්‍රමුඛ හින්දා මෙයා නිලීන සමයෝගී. එහෙනම් අපි 9 වෙනි එකේ ගත්තනේ වචන දෙකක් සමයෝගී විෂමයෝගී. ඔන්න සමයෝගී කියන්නේ මොකද්ද කිව්වා? එහෙනම් සමයෝගී කියන්නේ යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල සමාන ඇලීල දෙකකින් යුක්ත නම්. එහෙනම් මොකද්ද විෂමයෝගී කියන්නේ? දැන් කියන්න දෙයක් නෑ. ඔයාලා තේරුම් ගන්න වෙරයි. යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල එකිනෙකට වෙනස් ඇලීල දෙකකින් යුක්ත නම්. යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල එකිනෙකට වෙනස් ඇලීල යුගලකින් ඇලීල දෙකකින් සමන්විතයි නම් අපි කියනවා විෂමයෝගී. ඔන්න උදාහරණය. මේකේ එහෙනම් උදාහරණ දෙකක් තියෙනවා. නෑ මෙච්චරයි කැපිටල් T, සිම්පල් T. ඕම් විෂමයෝගී. අර කලින් වගේ ප්‍රමුඛ සමයෝගී, නිලීන සමයෝගී කතා නෑ. විෂමයෝගී නම් ඔච්චරයි. හරිද? අලිය වෙනම කරේ. පළවෙනි කරන යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල සමාන ඇලීල දෙකකින් යුක්ත වේ නම් එය සමයෝගී නම් වේ. එහෙනම් උදාහරණ විදිහට මේක දීලා දාමු.
උදාහරණ capital T පොඩි ඉරි කැල්ලක් ගැහුවා ප්‍රමුඛ සමයෝගී simple T ලිව්වා නිලේන සමයෝගී හරිනේ ඊළඟ කරුණ යම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල එකිනෙකට වෙනස් ඇලීල දෙකකින් යුක්ත වේ නම් එය විෂමයෝගී නම් වේ. ඔන්න උදාහරණේ ඒක ආයෙ වෙන් කරන්න දෙයක් නැහැ. උදාහරණය capital T simple T. හරි. එහෙනම් 9 වෙනි මාතෘකාව ගත්තේ සමයෝගී විෂමයෝගී. ඔන්න 10 වෙනි එක විදිහට මම ගන්නවා ප්‍රමුඛ ඇලීලය සහ නිලීන ඇලීලය. ඔන්න ඒකෙත් පද වචන දෙකක් තියෙනවා. එහෙනම් 10 ප්‍රමුඛ ඇලීලය සහ නිලීන ඇලීලය. බැයිද ඔයාලට ඕක හඳුන්වලා දෙන්න? නිකන් හිතන්න ප්‍රමුඛ ඇලීලය කොහොමද හඳුන්වලා දෙන්න පුළුවන්? මම උදව්වක් කරන්නම්. ගණ්ඩ විෂමයෝගී අවස්ථාව අරගෙන කොහොමද ප්‍රමුඛ ඇලීලය හඳුන්වලා දෙන්න පුළුවන්? එහෙනම් මෙහෙම නේද? විෂමයෝගී අවස්ථාවේදී එක් ඇලීලයක ක්‍රියාව යටපත් කරමින් ජීවියාගේ රූපානුදර්ශය ලබා දීමට හේතු වන ඇලීලය තමයි ප්‍රමුඛ ඇලීලය. මේන් විෂමයෝගී අවස්ථාව capital T simple T. එහෙනම් මේ අවස්ථාවේදී හරිද මෙයාගේ මේ simple T වල ක්‍රියාව එළියට එන්න දෙන්නේ නැහැ. simple වල ක්‍රියාව ප්‍රකාශ වෙන්න දෙන්නේ නැහැ. simple T වල ක්‍රියාව යටපත් කරමින් ජීවියාගේ රූපානුදර්ශය ලබා දෙන්න. ඒ කියන්නේ මේ මේෂාක මිටි වෙන්න දෙන්නේ නැහැ. මේ මේෂාක උසයි. එහෙනම් ආන් ඒකට හේතු වෙන ඇලීලය තමයි ප්‍රමුඛ ඇලීලය. එහෙනම් උදාහරණය වෙන්නේ capital T. ඒක නේද? එහෙනම් ඔහොම කියලා දැම්මොත් මොකද්ද නිලීන ඇලීලය කියන්නේ? බයිද වලට වැඩේ පොඩ්ඩක් අල්ලගන්න. එහෙනම් අර විෂමයෝගී අවස්ථාවේදී ජීවියාගේ රූපානුදර්ශය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොකරන මේ විෂමයෝගී අවස්ථාවේදී ජීවියාගේ රූපානුදර්ශය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොකරන එනම් බාහිරයට ප්‍රකාශ නොවි යටපත් වන ලක්ෂණය සඳහා හේතු වන ඇලීලය තමයි නිලීන ඇලීලය. එහෙනම් මේ අවස්ථාවේදී capital T ට මොනවත් කරන්න බෑ. එයාගේ ලක්ෂණය ප්‍රකාශ කරන්න බෑ, එළියට දාන්න බෑ. එයාගේ ලක්ෂණය යටපත් වෙනවා. අන්න ඒක තමයි එහෙනම් නිලීන ඇලීලය. එහෙනම් උදාහරණය simple T. මුල ඉඳන් පාඩමට සම්බන්ධ වෙන කට්ටිය දැන් පාඩම ලස්සනට අල්ලගෙන යනවා. තව කෙනෙකුට ගන්නන්න පුළුවන් විදිහට අල්ලගන්න. ලියමු එහෙනම් ඊළඟ කරුණ විෂමයෝගී අවස්ථාවේදී එක් ඇලීලයක ප්‍රකාශනය කියන්නේ එළියට දාන එක, ප්‍රකාශ කරන එක. එක් ඇලීලයක ප්‍රකාශනය යටපත් කිරීම මගින් ජීවියාගේ රූපානුදර්ශය
නිර්ණය කරන ඇලීලය නිර්ණය කරන ඇලීලය ප්‍රමුඛ ඇලීලය ප්‍රමුඛ ඇලීලය ප්‍රමුඛ ඇලීලයයි උදාහරණය නම් capital T capital T මෙහෙම කතා කරන්න ලේසි වෙන්න තමයි මම ඒකාංගී ප්‍රවේණිය කතා කරලා හිටියේ හරිනම් විශ්වාසකේ මේ පද ටික උගන්වලා ඒකාංගී ප්‍රවේණියට යන්න තියෙනවා නිකන් හිතලා බලන්නකො ඒකාංගී ප්‍රවේණිය මේ පාඩම් මෙලෝදයක් නොදන්න කෙනෙකුට ඒකාංගී ප්‍රවේණියවත් කතා නොකර මේ පද ටික කතා කළා නම් එයා මඤ්ඤම් වෙනවා ඒ මේ මොනවද කියලා තේරෙන්නේ නැහැ ඒකාංගී ප්‍රවේණිය කතා කරලා හිටින්දා ඇදුවක් නැහැ එහෙනම් ඊළඟ කරුණ විෂමයෝගී අවස්ථාවේදී ජීවියාගේ රූපානුදර්ශය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොකරන ජීවියාගේ රූපානුදර්ශය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොකරන එනම් බාහිරයට ප්‍රකාශ නොවි යටපත්වන ලක්ෂණය සඳහා හේතු වන ඇලීලය නිලීන ඇලීලයයි එනම් උදාහරණයක් ලියලා ගන්න simple T හවුද sorry හරිනම් ඔන්න ප්‍රමුඛ ඇලීලය නිලීන ඇලීලය තව පොඩි කරුණක් කිව්වොත් අපි සටහන් කිරීමේදී ලියද්දී නම් ඔයාලා දන්නවා ප්‍රමුඛ ඇලීලය කැපිටල් අකුරෙන් ලියනවා නිලීන ඇලීලය සිම්පල් අකුරෙන් ලියනවා ඒක දන්න දෙයක් අමන්න ලියලා දාන්න ලියන්න කරන සටහන් කිරීමේදී ප්‍රමුඛ ඇලීලය කැපිටල් අකුරෙන්ද නිලීන ඇලීලය සිම්පල් අකුරෙන්ද නිරූපණය කෙරේ හරි අන්තිම වචනේ මොකද්ද ඒකත් වචන දෙකක් තියෙනවා ප්‍රමුඛ ලක්ෂණය නිලීන ලක්ෂණය මම අර කිව්වේ මුල්ම ටිකට බය වෙන්න එපා පස්සේ පොඩි රටාවක් අහු වෙනවා කියලා ප්‍රමුඛ ලක්ෂණය නිලීන ලක්ෂණය ඔයාලා කියන්නේ මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය කියන්නේ දැන් මම කියලා දෙන්න ඕනේ මුල්ලයි ඉඳන්ම පාඩමට සම්බන්ධ වෙන කට්ටිය මම කිව්වනේ දැන් පාඩම අල්ලන් යනවා හරියට පාඩම අල්ලන් යනවා හරිද ජෙනටික්ස් කියලා මේ වෙන බයිලා නෙමේ ඔයාලගේ සිලබස් එකට අදාළ ජෙනටික්ස් මට ඕනනම් ජෙනටික්ස් හරිද මීට එහා උගන්වන්න පුළුවන් මොකද කැම්පස් එකේ බොටනි ඩිපාර්ට්මන්ට් එකේ ජෙනටික්ස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තා ඊළඟට මේකේ තව ගැඹුරුම හරියකට ගිය එකක් හරිද ඒ බොටනි වල හරිද මේ plant breeding කියලා සබ්ජෙක්ට් එකක් තිබ්බා plant breeding හරිද සිංහලට හරිය මොකද ශාක breed කරන එක plant breeding කියන සබ්ජෙක්ට් එකක ලස්සන සබ්ජෙක්ට් එකක් ඒකේ හැම ප්‍රවේණී සෑහෙන ගැඹුරට ගියක තිබ්බා ඒව කතා කරලා ගන්න නෑ මේ A level ටික ඔයාලා ඉගෙන ගන්න එහෙනම් මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද නිලීන ලක්ෂණය මෙච්චරයි නේද ප්‍රමුඛ ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය ප්‍රමුඛ ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය නම් උදාහරණය උස්ස ඔච්චරයි නිලීන ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය නිලීන ලක්ෂණය උදාහරණය මිටි ඔච්චරයි කතා ඉවරයි
ලියන්න එහෙනම් පළවෙනි කරුණ ප්‍රමුඛ ඇලීලය මගින් ප්‍රමුඛ ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය ප්‍රමුඛ ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය නම් වේ. ප්‍රමුඛ ලක්ෂණය නම් වේ. උදාහරණය උස. ඊළඟට නිලීන ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය නිලීන ඇලීලය මගින් තීරණය වන ලක්ෂණය නිලීන ලක්ෂණය නම් වේ. නිලීන ලක්ෂණය නම් වේ. උදාහරණයක් නම් මිටි මිටි එනමෝ මාතෘකා 11ක් යටතේ කතා කරලා තියෙනවා. නිකන් අඩු ගානේ හිතන්න මාතෘකා ටික ඔයාලා පළවෙනි තුන අංක එකට ගන්න. නිකන් හිතලා බලන්න. ඕම පාඩමයක්. Tamanට තනියම මොහොම මතක් කරන්න පුළුවන් මට්ටමට වචන තුන ඉස්සෙල්ලාම ගත්තොත් මොකද? ලක්ෂණය, පරස්පර ලක්ෂණය, නුමු. ඊළඟ තුන. ඥාන, ඇලීල, පතය. 4 පහ 6. ඊළඟ 7 8 එකට ගන්න කිව්වා. 7 8 එකට ගන්න කිව්වා. ඊළඟට ඔන්න 8 9 10 අනිවාර්යෙන් ආයතරයක් ඔයාලා පාඩම් කරන්න ආයතරයක් ඔයාලා පාඩම් කරන්න. අද මම මේ බලෙන් වගේ ඔයාලා ගලුවට පාඩම දානවා. මේක ඔයාලගේ මතකයක් වෙන්නේ ඔයාලගේ පාඩමක් වෙන්නේ ඔයාලා තනියම පාඩම් කළොත්. ඔයාලා පාඩම් කළොත් හරිනම් ඔයාලා කටු වැඩ කොලයක් කරන් ලියලියා පාඩම් කරන්න ඒක තමයි සාර්ථකම ක්‍රමය. හරිද? මේ නෝට් එකක් ලියනවා වගේ ලස්සන අකුරු නෙමෙයි සමහර මේ නිකන් ඉරි ටිකක් අඳින්න ඇති. කටු වැඩ කොලයක් කරන් ලියලියා පාඩම් කරන්න. හරිද? කටු වැඩ වල ඉදික් කළා තව එකක් ගත්තා ලිව්ව ඉදික් කළා. අම්මේ කියන ඒවා හරිද? මේ කොච්චර ඉෆෙක්ටිව්ද කියන එක විභාගයට ගියාම තේරෙයි ඔයාලට. නිකම් පොතක් බලන් කියවනවා කියන්නේ අපි නිකම් හරිද පත්තරයක් කතා පොතක් නවල් එකක් කියවනවා වගේ එහෙම පාඩම් කරන්න පුරුදු වෙන්න එපා. එහෙම පාඩම් කරන්න බල ලියලියා බල පාඩම් කරන්න. හරිද? මේ දවස්වල ඕන තරම් මම කියනවා වීඩියෝස් තියෙනවා. හරිද? පාඩම් කරන්න මොටිවේෂන් කියලා අරවා මේවා. හරිද? අනේ මේ සයන්ස් කරන ඔයාලා එක බොළඳ කතාවකටත් අහු වෙන්න එපා. ඔයාලා වැඩ කරලා එක්සම් වල යන්න. හරිද? මම ඊයේ දැක්කා හරිද එක එක රටවල විද්‍යාඥයෝ එක එක දාර්ශනිකයෝ හොයාගත්ත දේවල් දාලා හරිද සින්දු ආහා පාඩම් කරන්න පුළුවන් දාර විකාර සියල්ල විකාරය. හරිද? මේ A level හරිද සයන්ස් කරන ළමයි බයොලොජි කරන ළමයි හරිද ප්‍රායෝගික ලෝකේ හරිද සැබෑවට මුණ දීලා විභාගයට යන්න. එක ඒවා කියනවා මම දැක්කා මාර වීඩියෝස් තියෙන ඒවා ළමයින්ට මාර විදිහට බලලා අම්මෝ හෙන්නම් බක්තියෙන් කමෙන්ට් අයියෝ ඔයාලා බලන්න වෙන්න එපා. ඔයාලා බලන්න වෙන්න එපා. වැඩ කරලා මහන්සි වෙලා කට්ට කාලා වැඩ කරලා ගොඩ යන්න වෙන ඔය එකක්වත් සාර්ථකව නෙවෙයි. හරිද? ඉගෙන ගන්නවා කියන්නේ පාඩම් කරනවා කියන්නේ භාවනාවක් වගේ වැඩක්. 100% පාඩමේ ඔළුවේ තියාගෙන මේක මේ ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩක්. කවන්නේ කට්ට කණ්ඩ ප්‍රතිඵල දී. විභාගයට ගිහිල්ලා අපි විභාගෙ ලියන පැය 5ේදී කොහොම හරි අර ටික වමාරලා ලියා ගන්න පුළුවන් නම් මතක් කරලා ලියන්න පුළුවන් නම් ඔයාලට ඒකක් එනවා. හරිද? ඔය එක බොළඳ කිසිම දෙයකට අහු වෙන්න බෑ. ඔයාලා වැඩ කරන්න. හරියට වැඩ කරන්න. මම අද මේ පන්තියේ දැම්මෙත් හරිද? ඔයාලා දිගටම සම්බන්ධ වෙන සෙට් එකක් ඉන්නවා නම් චෙක් වෙයි කියලා මට හරිද? ඔයාලා දිගටම සම්බන්ධ වෙනවා නම් ඇත්තටම හරිද මට කමෙන්ට් එකක් හරි දාන්න මැසේජ් එකක් හරි දාන්න මේවා නිකන් හරිද මේ සුරංගනා කතා වගේ මේ හරිද සීනි බෝල පෙන්ලා උගන්වන්න බෑ. හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයාලට නෝට් එක ලියලා මහන්සි ඇති. කරන්න දෙයක් නැහැ. අතට ඉගෙන නැති. තව කතා කරනවා. තව උගන්වනවා. හරියට වැඩ කරන කට්ටිය දිගටම එනවා නම් එන්න සම්බන්ධ වෙන්න. මට මැසේජ් එකක් හරි දාන්න. එතකොට වෙනම ගෲප් එකක් හදලා හරි ඒවම ටික කතාව යනවා. පාඩමයන්. එහෙනම් ඔය ටික පැහැදිලිද?
ඔන් තව සම්පත් පොතේ පොඩි කරුණු ටිකක් තියෙනවා ඒ ටිකත් අතහැරලා බෑ. සම්පත් පොතේ පොඩි කරුණු ටිකක් තියෙනවා ඒ ටිකත් අතහැරලා බෑ. මේ ටිකත් හරිද රූලක් දෙකක් අතහැරලා නිකන් ලියාගෙන යන්. ඔන් තව දෙයක් කියනවා මෙහෙම. එකිනෙකට පරස්පර ලක්ෂණ සහිත නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක් මුහුම් කරන එක දෙමුහුම් කරණය කියලා කියනවා. ඒ මොකද්ද? එහා දෙක. දෙමුහුම් කරණය hybridization. මොකද්ද දෙමුහුම් කරණය කිව්වොත්? අපි ඕන තැනක මුහුම් කරනවා කියලා ක්‍රොස් කරන එක කතා කරනවා. හරියටම ඔයාලගෙන් ඇහුවොත් දෙමුහුම් කරණය කියන්නේ මොකද්ද? ඔන්න මේ ටික අතහැරලා බෑ. මේකයි එකිනෙකට පරස්පර ලක්ෂණ සහිත නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක් මුහුම් කිරීම තමයි දෙමුහුම් කරණය කියන්නේ. ඕන් තේරුම් නැත්නම් බලන්න. එකිනෙකට වෙනස් පරස්පර ලක්ෂණ දෙකක්. උස මිටි කියන්නේ පරස්පර ලක්ෂණ දෙක නේද? මම මුලින්ම වචන ටික හරියටම පැහැදිලි කරගෙන ආවේ ඕක තමයි. එහෙනම් උස මිටි කියන්නේ පරස්පර ලක්ෂණ දෙක. උස capital T හින්දා වෙන්නත් පුළුවන්, capital T simple T හින්දා වෙන්නත් පුළුවන්. මිටි නම් කතා දෙකක් නෑ, simple T මයි. හැබැයි මේක කියනවා දෙමුහුම් කරණය කියන්නේ කවුද? මේ විදිහේ පරස්පර ලක්ෂණ දෙකක් සහිත නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක්. නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක් කිව්වම මේක සලකන්න බෑ. එහෙනම් උස සම්බන්ධයෙන් capital T විතරයි. මෙයා තමයි නොමුහුම් අභිජනන ප්‍රභේදයේ උස සම්බන්ධයෙන්. මේ මිටි නම් කතා දෙකක් නෑ, simple T. එහෙනම් මේ දෙන්න මුහුම් වෙන එක විතරයි ඕම් ඔය කතාව විතරයි මේ මුහුම් කරණය විතරයි දෙමුහුම් කරණය කියන්නේ. ඕම් ඕක විතරයි දෙමුහුම් කරණය කියන්නේ. අනිත් ඒවා පොදුවේ මුහුම් පරස්පර ලක්ෂණ දෙකකට අදාළව නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක් එකිනෙකට මුහුම් වෙන එක දෙමුහුම් කරණය. කලින් මේ පාඩම් ඉස්කෝලෙන් හරි ඉගෙන ගත්ත කට්ටිය මේවා පැහැදිලිව ඔළුවට අරන් තිබුණද? රද ඕන තරම් මේ දවස්වල ඔන්ලයින් හරි දැන් ටික ෆිසිකල් හරි පන්ති පටන් ගන්නේ. කවුද මෙහෙම බර කරලා පැහැදිලිව උගන්වන්නේ? ඔයාලම හිතලා බලන්න. ඔයාලම කලින් මේ පාඩම් ඉගෙන ගත්ත කට්ටිය නම් මෙහෙම පැහැදිලිව උගන්වන්නේ කවුද? එහෙනම් මේකේ වාසිය ඔයාලා ගන්න එක්සෑම් එකේ. හරිද? මේ අවුරුදු දෙකේ ලොකුවටම මේ අන්තිම පාඩම් වලින් ඇහුවේ නෑ. නමුත් ඉස්සරහට අහයි අහුවොත් ඕම් හරිම උත්තර. හරියට සබ්ජෙක්ට් එක ඉගෙනගෙන යන්න. අල්ලියම වෙනම කරුණක් විදියට. දැන් මම මේ උගන්වන එක මොකද කියන එක ඔයාලගේ අදහස් මට දෙන්න, ෆීඩ්බැක් එක දෙන්න, කටවන් ඉන්න එපා. හරිද? ටෙලිග්‍රෑම් ගෲප් එකේ හරි හරිද? ගෲප් එකට දාන්න මෙසේජ් එකක් දෙන්න අනිවාර්යෙන්. මොකද මට ඔයාලා පේන්නෙත් නෑ. හරිද? ඔයාලා මොන වගේ අදහසක ඉන්නවද කියන එක මට දැනගන්න ඕනේ. ඔයාලා එක විදිහේ ගුරුවරුන්ගේ ඉගෙන ගත්ත එක. එතකොට ඔයාලා තමයි දන්නේ සාපේක්ෂව කොහොමද කියන එකෙන්ද අනිවාර්යෙන්. හරිද? සද්ද නැතුව ඉන්නතෝ මෙසේජ් එකක් හරි දාන්න. එතකොට ඒක මට වෙනසක් කරන්න තියෙනවා නම්, තව වැඩි දියුණු කරන්න තියෙනවා නම් ඒ ඕන දෙයක් කියන්න. හරි ලියමු. එකිනෙකට පරස්පර ලක්ෂණ සහිත නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක්. වචනයක් ගානේ වැදගත් ඈ. නොමුහුම් අභිජනන ප්‍රභේදන දෙකක්. මුහුම් කිරීම ඕම් වෙන පාටකින් හරි අර 66යි 99 කමාය තුල හරි දෙමුහුම් කරණය නම් වේ. ඊළඟ යවන සමහරවට අරලයි මට පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ. අපි ඒකංගී ප්‍රවේණී ලිව්ව හින්දා මේවා දන්නවා. ඊළඟ එක ලියමු ජනක පරම්පරාව.
ඕනනම් තමයි ඇතුලේ p පරම්පරාව ඕන වරහන් ඇතුලේ මේක ලියන විදිහ තමයි ඇතුලේ වරහන් ඇතුලේ දෙමව්පිය පරම්පරාව ලෙස හැඳින්වේ. දෙමව්පිය පරම්පරාව ලෙස හැඳින්වේ. දෙමව්පිය පරම්පරාව ලෙස හැඳින්වේ. ඒකට මනුච්ඡේදයක් දෙලියමු. මෙම දෙමුහුම් කරණයෙන් ලැබෙන ජනිත පරම්පරාව මෙම දෙමුහුම් කරණයෙන් ලැබෙන ජනිත පරම්පරාව අර ක්‍රම ඇතුලේ නම් 66 යනුන මේ ක්‍රම ඇතුලේ F1 පරම්පරාව ඔන්න ඉස්සරහ වරහණක් ඇතුලේ පළමු දරු පරම්පරාව නම් වේ. පළමු දරු පරම්පරාව නම් වේ. පැහැදිලි කරන්න ලොකුවට ඕන නැත්නම් කාලය ගන්න ඕනේ නැහැ නේද? ඒක වල දන්නවා. ඕකටම ආයෙ අලුච්ඡේදයක් දෙලියමු. F1 පරම්පරාවේ ශාක ස්වපරාගණය හෝ පරපරාගණය කිරීමෙන් ලැබෙන ජනිත පරම්පරාව 66 යනවා මේකම ඇතුළේ හරි වෙන පාඩකින් හරි ඕන එකක් F2 පරම්පරාව වරහන් ඇතුලේ දෙවන දරු පරම්පරාව නම් වේ. චූට්ටක් ඕනනම් ඒක කියව ගන්න. හරිද? තව කෙනෙකුට උගන්වන්න පුළුවන් විදිහට පාඩම අල්ලගන්න. හරි. ඔන්න ආයෙ දෙයක්. ඒකාංග කියන්නේ මොකක්ද කියලා කියන්නේ. ඒකාංග වචන දෙකක් කියන්නේ ඒකාංගයි ඒකාංග මුහුමයි. අපි මුලින්ම ගත්තේ ඒකාංගී ප්‍රවේණීය කියලා මෙන්නගේ පරීක්ෂණය කතා කළා. ඔන්න ඕනම වචන වලට එනවා. හරිද? ඇත්තටම දැන් ඔයාලට තේරෙනවා ඇති තමන්ට පාඩම හරියට ඔළුවට යනවා පැහැදිලි වෙනවා කියන එක. කලින් ඉස්කෝලේ එකකින් හරි තේරුම් ගත්ත කෙනෙක් පාඩම ඉගෙන ගත්ත කෙනෙක් ඔන් දැන් තේරෙන්නේ නැති ඇත්තටම මේ පාඩමේ මොකක්ද තියෙන්නේ කියලා. කලින් මුලින් පාඩම කතා කරා නම් දැන් තේරෙන්න ඕන පාඩම මොකක්ද කියලා. ඔන්න බලන්න වචන දෙක ඒකාංගයි. ඒකාංග මුහුමයි කියන්නේ මොකද්ද? දැන් මෙයා රිසෝස් බුක් එකේ තියෙනේම රිසෝස් බුක් එකේ පැහැදිලිව තියෙනවා. හරිද? ළමයිට සමහරට ඒකෙන් නෝට් එක ගන්න බෑ. ඔහේ කලව මේ තියෙන හින්දා තේරුම් ගන්න අමාරුයි. දැන් මේ ඒ ටික තමයි පැහැදිලි කරලා දෙන්නේ. මොකද්ද ඒකාංග කියන්නේ? මේමයි. විශිෂ්ට ඥානයක් වෙනස් ඇලීල සඳහා විශිෂ්ට ඥානයක වෙනස් ඇලීල සඳහා සමයුක්මක තත්ත්ව සහිත ජනිතයින් මුහුම් කිරීමෙන් ලැබෙන සලකා බලනු ලබන තනි ඥානයට අදාළ විෂම යුක්මක ජීවියා ඒකාංග ලෙස හැඳින්වේ. පැහැදිලි වුණේ නේද? මෙන්න capital T මෙන්න simple T මේ මුහුම මොකද්ද? මේ මුහුම කලින් කතා කළානේ. මේ සමයෝගී දෙන්නෙක් නම් මෙතන තියෙන්නේ දෙමුහුම් කරණයක්. එහෙනම් මේකෙන් ලැබෙන කෙනා capital T simple T. මේකෙන් ලැබෙන කෙනා capital T. මම මේ ජන්මානු ලියලා කරලා මේ සම්පූර්ණ මුහුමක් කරන් කතා කරනවා නෙමෙයි.
උන්ට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙතන හැදෙන්නේ කැපිටල් T කියලා ජන්මානුවක් මෙතන හැදෙන්නේ සිම්පල් T කියලා ජන්මානුවක් අන්නේ දෙකේ එතකොට එනවා හදනවලුත් වෙනවා කැපිටල් T සිම්පල් T මෙයා තමයි ඒකාංග ඔච්චරයි මෙයා තමයි ඒකාංග විශිෂ්ට ඥානයක වෙනස් සැලීල සඳහා සමයුක්මක තත්ත්ව සහිත ජනකයි සමයුක්මක තත්ත්ව සහිත ජනිකයින් කියන මෙයාලා මේ සමයුක්මක ප්‍රමුඛ සමයෝගී නිලීන සමයෝගී මෙන්න මෙයාලා මුහුම් කිරීමෙන් ලැබෙන ඔතර ඇත්තටම තියෙන මුහුම දෙමුහුමක් ඕම් ඔය මුහුම් කිරීමෙන් ලැබෙන සලකා බලනු ලබන තනිජානයට අදාළ සලකලා බලනු ලබන තනිජානයට දැන් මෙතර කඳේ දිග කියන එකනේ සලකලා බලන්නේ. එතකොට පුෂ්පවල වර්ණයේවත් බීජවල වර්ණයේවත් තරල් වල හැඩයේවත් ඒව නෙමේ සලකා බලනු ලබන තනි ලක්ෂණයට අදාළ විෂම යුග්මක ජීවියා ඒකාංග කියලා කියනවා. පැහැදිලි නේද? ලියන්න එන ඊළඟ කරන විශිෂ්ට ඥානයක වෙනස් ඇලීල සඳහා විශිෂ්ට ඥානයක වෙනස් ඇලීල සඳහා ඊළඟ මොකද කියන්නේ? සමයුක්මක තත්ත්ව සහිත වචනයක් ගන්න වැදගත් ඈ. සමයුක්මක තත්ත්ව සහිත ජනකයි. සමයුක්මක තත්ත්ව සහිත ජනකයින් මුහුම් කිරීම මගින් ලැබෙන සලකා බලනු ලබන ආය අනිවාර්යෙන් මේවා බලන්න සලකා බලනු ලබන තනිජානයකට අදාළ සලකා බලනු ලබන තනිජානයකට අදාළ විෂම යුක්මක ජීවියා ඔන්න අර කම ඇතුලේ නම් 66 යන මේ කම ඇතුලේ ඒකාංග ලෙස හැඳින්වේ. එහෙනම් දැන් බලමු මොකද්ද ඒකාංග මුහුම කියන්නේ? විභාගෙදී ස්ට්‍රක්චර්ඩ් ව්‍යුහගත ඇහුවොත් ඒකාංග මුහුම කියන්නේ මොකද්ද? අපි අර කලින් මාතෘකාවක් ගත ඒකාංගී ප්‍රවේශය. ඒකාංග මුහුම කිව්වම මොකද්ද? යම් විශිෂ්ට ලක්ෂණයක් සඳහා විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂාව තමයි ඒකාංග මුහුම. එකපාර තේරුන්නේ නැහැ. යම් විශිෂ්ට ලක්ෂණයක් සඳහා විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර ඔය කියන්නේ මොකද්ද? අපි එහෙනම් මෙන්ඩල්ගේ ඒකාංගික පරීක්ෂණය කතා කළා. මෙන්න පේරන්ට්ස්ලා කැපිටල් T ක්‍රොස් කරනවා සිම්පල් T මෙන්න ජන්මානු මෙයා එක වර්ගයක ජන්මානුව දන්නේ මෙයා එක වර්ගයක ජන්මානුව දන්නේ මෙන්න F1 එහෙනම් කැපිටල් T සිම්පල් T මෙයා කවුද? මේ තමයි ඒකාංග. දැන් කියනවා ඕම් ඔය සලකා බලනු ලක්ෂණය සඳහා විෂම යුග්මක ජීවීන් ඒ කියන්නේ කැපිටල් T සිම්පල් T ක්‍රොස් කරන්නේ මුහුම් කරන්නේ ඒ වගේම විෂම යුග්මකයක් එක්කලා කැපිටල් T සිම්පල් T මේ මුහුම් කිරීමෙන් මේකෙත් එහෙනම් ජන්මානු අරගෙන ඔන්න මෙයා හදන ජන්මානු දෙක ඔන්න මෙයා හදන ජන්මානු දෙක හරිද ඔතරින් යන 50 කොටුවක් ගහන්න පුළුවන් නැත්නම් F2 ගන්න ඉරි ගහලා යා කරලා වැඩේ ගන්න පුළුවන් ලැබෙන්නේ කොහොමද කැපිටල් T සිම්පල් T එහෙනම් ඔය කියන ඒකාංග මුහුම කියන්නේ මොකටද? ඒකාංග මුහුම කියන්නේ මේ ටිකට ළමයි. කතාව පැහැදිලිද? ඔයාලා මුලින් ඉඳන් හිටිය ටික මට පේනවා දිගටම ඉන්නවා කවන්න නැහැ ටික දෙනා වුණා දිගටම ඉන්නවා වැඩේ අල්ලගන්න. එයාලා වෙනුවෙන් එනම් මම මේ හරියටම පැහැදිලි කරන්නේ ඕම් මෙයා ඒකාංග ඒ වගේ විෂම යුග්මකයින් මුහුම් කරලා F2 ගන්නවා මෙතන. එහෙනම් මේ ටික තමයි ඒකාංග මුහුම. හරි නේද? මෙතන තියෙන්නේ දෙමුහුම් කරණයක් මෙතන තියෙන්නේ දෙමුහුම් කරණයක් දෙමුහුම් කරණයෙන් එනවා ඒකාංග එහෙනම් විෂම යුග්මකයි ඒ වගේ විෂම යුග්මකයින් මුහුම් කරන එක මේක තමයි ඒකාංග මුහුම.
ඔයිට වඩා කියලා දෙන්න බෑ. ඔයිට වඩා කියලා දෙන්න බෑ. ඉතුරු ටිකේ ඔයාලා ලෙවල් ළමයි ඔයාලා ඔළුවෙන් ගන්න. ඔයාලා මොලේ කල්පනා කරලා ගන්න. ලියමු ඔය කරනට මනුච්ඡේදයක් විදිහටම ඕකට මනුච්ඡේදයක් විදිහට ලියමු. යම් විශිෂ්ට ලක්ෂණයක් සඳහා හොඳ යම් විශිෂ්ට ලක්ෂණයක් සඳහා විෂම යුක්මක ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂාව ඕන් අර කමාය තුලේ හරි වෙන පාටකින් හරි ඔය එකක් ඒකාංග මුහුම ලෙස හැඳින්වේ. එහෙනම් මොකක්ද කතා කරපු වචන දෙක? තමයි ඒකාංගයි ඒකාංග මුහුමයි. ඔය වගේම තමත් වචන දෙකක් තියෙනවා. මේක තේරුම් ගත්තනම් මට වැඩි ලේසි. ඊළඟ වචන දෙක තමයි ද්ව්‍යාංග මුහුම. ද්ව්‍යාංග මුහුම මොකක් වෙන්නේද ඔය වචන දෙක? ඔන්න ද්ව්‍යාංග ඒකාංග කිව්වේ මොකටද? ඒකාංග කිව්වේ අර සමයෝගී දෙන්න මුහුම් කරලා ලැබුණු ජනිතය. එතකොට එයා විෂම යෝගී. ද්ව්‍යාංග කිව්වම ලක්ෂණ දෙකක් සලකන්න. එහෙනම් ඔන්න විශිෂ්ට ඥාන දෙකක වෙනස් ඇලීල සඳහා සමයුක්මක තත්ත්ව සහිත ජනිතයෙන් මුහුම් කිරීම මගින් ලැබෙන සලකා බලනු ලබන ඥාන දෙකට අදාළ විෂම යුක්මක ජීවියා ද්ව්‍යාංග ලෙස හැඳින්වේ. මම පැහැදිලි කරන්නම්. ඔන්න කඳේ දිග capital T පුෂ්පවල වර්ණය capital R නම් මේ තියෙන්නේ නම් උස නම් පුෂ්ප සහිත ශාකයක්. ක්‍රොස් කරනවා කවුද? මිටි simple T සුදු පුෂ්ප simple R. එහෙනම් මෙයා හදනවා ජන්මානු capital T R සහිත. මෙයා හදනවා simple T R සහිත. ඔන්න ලැබෙනවා F1 capital T capital R. මෙන්න මෙයා තමයි ද්ව්‍යාංග කියන්නේ මෙයාට. එහෙනම් ද්ව්‍යාංග මුහුමත් වල තේරුම් අරන් ඉති. ද්ව්‍යාංග මුහුම මෙයාලා මුහුම් කරලා ඊළඟ પરම්පරාව ගන්න එක තමයි හරිද? මෙතනින් එහා සිදු කරන එක තමයි කියන්නේ capital T simple T capital R cross capital T simple T capital R cross මේ ටික තමයි ඔය ටික තමයි එනම් ද්ව්‍යාංග මුහුම. හරි නේද? ලියමු එහෙනම් ඊළඟ කරුණ විශිෂ්ට ඥාන දෙකක වෙනස් ඇලීල සඳහා සමයුක්මක තත්ත්ව සහිත ජනකයෙන් මුහුම් කිරීම මගින් ලැබෙන සලකා බලනු ලබන ඥාන දෙකට අදාළ විෂම යුග්මක ජීවියා ඔන්න අර කමාය තුලේ නම් ද්ව්‍යාංග ලියන්න ඕනේ ද්ව්‍යාංග ලෙස හැඳින්වේ. ඒකට මනුච්ඡේදයක් විදිහට පටන් ගන්න ලියුවනම් යම් විශිෂ්ට ලක්ෂණ දෙකක් සඳහා විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර
විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂාව සිදු කරන අභිජනන පරීක්ෂාව අර කමා ඇතුලේ නම් ද්ව්‍යාංග මුහුම ලෙස හැඳින්වේ හරි තව කරුණක් තියෙනවා මම මෙලෝඩියක් කියලා දෙන්න නැතුව ඒ කරුණ විතර ලියලා දාන්නම් ඒකාංගී ප්‍රවේණිය දැන් කතා කළා ද්ව්‍යාංගී ප්‍රවේණිය කතා කරලා ඊට පස්සේ මේක වෙනම උගන්වනවා තේරෙන්නේ නැති වෙයි ලියලා දාන්නකො දැන් ඊළඟ කරන නෝට් එක කම්ප්ලීට් වෙන්න ඕන හින්දා මෙතෙන් ලියලා දාන්න විශිෂ්ට ප්‍රමුඛ ලක්ෂණයක් සඳහා නොදන්නා ප්‍රවේණි දර්ශයක් සහිත ජීවියා එම විශිෂ්ට ලක්ෂණය සඳහා සමයුග්මක නිලීන තත්ත්ව සහිත ජීවියෙකු සමග අභිජනනය කිරීම අරකම ඇතුලේ වුණනම් පරීක්ෂා මුහුම ටෙස්ට් ප්‍රොසෙස් එක පරීක්ෂා මුහුම ලෙස හැඳින්වේ මම පැහැදිලි කරන්නේ පරීක්ෂා මුහුම ලෙස හැඳින්වේ මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජීවියාගේ විශිෂ්ට ප්‍රමුඛ ලක්ෂණය සඳහා නොදන්නා ප්‍රවේණි දර්ශය සොයා ගැනීමට ඔන්නේ නම් ප්‍රවේණි විද්‍යාවේ වාක්මාලාව අද වැඩි හරියක් ඔයාලා ලිව්වා නමුත් ඔය ලිව්ව ටිකේ වටිනාකම ඔයාලට තේරෙයි ඔය ලිව්ව ටිකේ හරිද ඔය නෝට් එකේ හරිද නීට් කම්ප්ලීට් බව ඔයාලට තේරෙයි ඕකේ අයින් කරන්න දෙයක් නැහැ අලුතෙන් වෙලවට අරන් ගොඩක් එකතු කරන්නත් ඕනේ නැහැ එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ ද්ව්‍යාංගී ප්‍රවේණිය කතා කරන්න ආයෙනම් ඒක දිගටම කතා කරන්න ඕනේ ද්ව්‍යාංගී ප්‍රවේණිය කතා කරන්න ඕනේ හරිද ඔය ටික හරියට සෙට් වෙලා ඉන්න දැන් එනම් පාඩම දවස් එකක් කළා පළවෙනි දවසේ අර ප්‍රවේණිය මුල්ම ටික කතා කරලා හඳුන්වලා දෙනවා වගේ කරුණු ටික කතා කරලා ඒකාංගී ප්‍රවේණිය කතා කරලා හිටියා එතනින් මෙන්ඩල්ගේ පළවෙනි නියමයට ආවා ඕන් දැන් කතා කළා වැදගත්ම කරුණු ටිකක් හරිද එහෙනම් අපේ පන්තිය සාමාන්‍ය විදිහට සෙන්සුරාදා කරමු තමයි බලාපොරොත්තු වෙන්නේ කවන්නේ දැන් ඔයාලා දිගට වැඩ කරන ටික දිනාට හරි පන්තිය කරමු මට හැමෝම හරිද හොඳ වූ නරක වූ මොකක් හරි ඔයාලගේ අදහස් අනිවාර්යෙන් ෆීඩ්බැක් එක දෙන්න මැසේජ් එකක් දාන්න හරිද මම අදත් රෙකෝඩින් දැම්මා අදටත් මම රෙකෝඩින් එක දෙනවා ඉල්ලන කෙනෙකුට දැන් ඊට පස්සේ ඇහෙන්න ඕන මැසේජ් එක දෙනවා දෙන්න අනේක රෙකෝඩින් තියනවාද කියලා අදටත් දෙනවා හරිද පාඩම ඔයාලා දිගටම ආපු කට්ටිය උවමනාවෙන් අල්ලගෙන යන්න. අනිවාර්යෙන් අදම තව විෂයන් වෙන ඕන එකක් වැඩ කරලා ආයෙ හවස් වෙලා ආයෙ ඔය නෝට් එක ගන්න ආයෙ හරියට පාඩම් කරගන්න ඔයාලා මේ පාඩම තනියම ගොඩයයි. හරියටම ගොඩයයි විභාගෙදී ලොකු ප්‍රශ්නයක් අපි බලාපොරොත්තු වෙමු. අහුවොත් උඩරිම ලකුණු ගන්න වැඩ කරන්න. හරි එහෙනම් නවත්තමු.